Good morning හැමෝටම. අපේ workshop එක sponsorship එක කරන්නේ Bionic Bee Academy එකෙන්. ඒගොල්ලෝ ඕගොල්ලන්ට අද පැහැදිලි කිරීමක් කරයි. රණුකයේ දැන් ඔය පටන් ගන්න. අයිබෝන් සුබ උදෑසන ඔයගොල්ලෝ හැම දිනාටම මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. Bionic Bee Academy එක කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම STEM අධ්‍යාපනය පිළිබඳව drone එක බේස් කරගෙන උගන්වන අධ්‍යාපන ආයතනය. අපේ අරමුණ තමයි අතර මේ ඇකඩමි එකෙන් STEM අධ්‍යාපනය පිළිබඳව ලංකාවේ සියලු දෙනාටම හඳුන්වා දීම සහ ඒ පිළිබඳව දැනුමක් ලබා දීම. එතකොට අපි මූලිකවම උගන්වන්නේ robotics සහ drone තාක්ෂණය. එතකොට අපේ lecturers-ලා තමයි මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දැනට ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න කට්ටිය. එතකොට අපි fundamentals ඉඳන් advanced level වෙනකම්ම අපේ courses තියෙනවා. එතකොට අපේ academic panel එක head කරන්නේ Mr. තරින්දු සුරාජ්. මම හිතන්නේ ඔයගොල්ලන්ට sessions කරන්න ඇති මුලින්. ඔහු mobile robotics engineer කෙනෙක්. ඒ වගේම SRQ robotics ආයතනයේ CEO වශයෙන් කටයුතු කරනවා. ඔහුට ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ research හදාරලා ඒ පිළිබඳව දැනුමක් තියෙනවා. එතකොට මම හඳුන්වා දෙන්නම් අපිට ඔයගොල්ලන්ට ඒ කියන්නේ අවුරුදු 10න් ඉහළ කට්ටියට අපි offer කරන courses දෙකක්. එකක් තමයි basic drone building course එක. ඒකෙදි අපි උගන්වනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේම drone එකක් හදා ගන්න basics වල ඉඳලා course එක මාස දෙකක් යනවා. සෙනසුරාදා 5මාරත් 6මාරත් අතර තමයි තියෙන්නේ online හරහා. එතකොට course fee එක මාසයකට 2500ක්. අපි ආනන්දියන්ස්ලාට 20% special discount එකක් දෙනවා. ඒ වගේම අපි මේකෙදි උගන්වනවා quadrotor drone එකක් හදන්නේ කොහොමද කියන එක. components වලට හඳුන්වා දීමක් කරලා quadrotor drone එක හදන්නේ කොහොමද කියන එකයි configure කරන්නේ කොහොමද කියන එකයි fly කරන්නේ කොහොමද කියන එකයි අපි mainly උගන්වනවා. ඒ වගේම අපේ තව course එකක් තියෙනවා basic electronics සහ microcontroller programming. ඒකෙදි අපි උගන්වනවා programming basics ඔයගලන්ට අවශ්‍ය වෙන. එතකොට ඒකෙත් course fee එක 2500 ආනන්දියන්ස්ට 20% special discount එකක් දෙනවා. course duration එක මාස දෙකක්. සෙනසුරාදා 9ත් 10ත් අතර තමයි course එක තියෙන්නේ online හරහා. මේකට අදාළ component pack එක අපෙන් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ course එකේ අපි උගන්වනවා night rider circuit, automated night lamp, simple home security වගේ ඔයගලන්ට දැනගන්න අවශ්‍ය circuits. ඒක තමයි ඒ course එක පිළිබඳව හඳුනා දීම. එතකොට ඔයගලන්ට interested නම් අපේ මේ course එකට enroll වෙන්න පුළුවන්. මම මේ presentation එක share කරන්න. ඒ වගේම ඔයගලන්ට call හරි WhatsApp හරි කරන්න පුළුවන් මේ දින number එකට. නැත්නම් අපි Facebook හරහා ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ link එක හරහා ඔයගලන්ට පුළුවන් register වෙන්න දැන්මම මේ courses වලට. මම දැන් ඔයගලන්ට share කරන්නම් මේ presentation එක. හරි කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි. Thank you. රණුකය දැන් පටන් ගන්න පුළුවන්.
right සුබ උදෑසනක් කට්ටිය හැමෝටම මේ පොඩි ප්‍රමාද දෝෂ කීපයක් වුණා. අපි පටන් ගමු. දැන් අපි ගිය සතියේ නවත්තපු තැනින් මං හිතනවා ගොඩක් කට්ටිය ගිය සතියේ හිටපු කට්ටිය තමයි අද ඉන්නවා ඇත්තේ කියලා. ඉතින් අපි ගිය සතියේ කට්ටියට හැමෝටම මාව ඇහෙනව නේද? right හරි. ඉතින් අපි ගිය සතියේ කතා කරා මේ මික්සර්ස් ගැන. අපි මික්සර් මං ගිය සතියේ මික්සර් එකක තියෙන ඕනම ඇනලොග් මික්ස් එකක තියෙන බේසික් කන්ට්‍රෝලර්ස් ටික ගැන මම පොඩි විස්තරයක් කරා. මම ආයෙත් එතනින් පටන් ගන්නම්. මොකද අපි අද කතා කරන්න ඉන්නේ එතනින් එහාට ගියාට පස්සේ තියෙන processing devices ගැන. ඉතින් basically mixers ಜಾති දෙකක් තියෙනවා. මම ගිය සතියේ කිව්වා වගේ analog mixers සහ digital mixers. මේ අතර hybrid level එකේ mixers උත් තියෙනවා. ඒ කියන්නේ analog එකේම පොඩි digital components කීපයක් එකතු කරලා අපි හිතමු effect එකක් එහෙම නැත්නම් compressor module එකක් වගේ දෙයක් add කරලා මම ඒ දේවල් ගැන ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් අපි යමු ඊළඟ slide එකට. මේකේ තියෙනවා ඉස්සෙල්ලම මයික්‍රොෆෝන් එකක් ඉන් කරන්න ජැක් එකක්. ඒක පෝට් එකක් තියෙනවා. අපි ඒකට මයික්‍රොෆෝන් එකක් XLR වලින් ඉන් කරනවා. එහෙම නැත්නම් අපිට ස්ටෑන්ඩඩ් ජැක් එකකින් එහෙම නැත්නම් TS ජැක් එකකින් අපිට ඉන් කරන්න පුළුවන්. සමහර මික්සර්ස් වල මේක ස්විච් කරන්න වෙනම ස්විච් එකක් එනවා ප්‍රීඇම්ප් මොඩියුල් එක ගාව. ඊට පස්සේ ගේන් පොට් එකක් තියෙනවා. equalizer එකක් තියෙනවා. ඊට පස්සේ auxiliaries sense කීපයක් තියෙනවා. අපිට effects දාගන්න පුළුවන් සහ අපේ musician කෙනෙක් හරි කවුරු හරි කතා එතන perform කරන කෙනාට තමන් perform කරන instrument එක ඇහෙන්නේ අදාළ channel එක monitors වලට දෙන්න auxiliary channels තියෙනවා. ඊට පස්සේ panning pot එකක් තියෙනවා. අපිට පුළුවන් left right කියන channels දෙකේ අපිට ඕන තැනකට අපි මයික් එකකින් කවුරු හරි ස්ටින් කරනවා නම් ඒක ප්ලේස් කරන්න left සහ right කියන තැන් දෙකේ අපිට මැද තියෙන තැනකින් අපිට ප්ලේස් කරන්න පුළුවන්. ඊට පස්සේ mute switch එකක් තියෙනවා. PFL කියලා තියෙනවා pre-fader level කියලා මම ඉස්සත් කිව්වා. pre-fader level එක කියන්නේ අපි ගන්න input එක මොනම තරම් level එකකින් අපි ගන්නවද කියලා අපි check කරන්න ඕනේ ඒක. ඉතින් මම ඒ ටික ගැන පැහැදිලි කරන්නම්. මොකද මේ session එකේ අන්තිමට මම මේක patch කරන විදිහ ඕගොල්ලන්ට පෙන්නලා දෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම අදත් කියනවා මේ මොන හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් මට chat එකේ message එකක් එවන්න. මම explain කරන්නම්. මේ කිසිම ප්‍රශ්නයක් ඕගොල්ලන් හිතන්න එපා මේ වැදගත් නැති ප්‍රශ්න කියලා. මේ ඒවා ගොඩක් දුරට සියලුම ප්‍රශ්න වැදගත් දේවල් තමයි. මේ මට පුළුවන් විදිහට මම ඒ හැම දෙයකම උත්තරයක් දෙන්නම්. එතකොට අපි යමු ඉස්සරහට. right මම මේ session එක ඉස්සරහට යන්න කලින් මම ඉස්සෙල්ලම කියන්න ඕන මේ frequency එකක් කියන්නේ මොකක්ද කියන එක. මොකද අපි ඉස්සරහට මේ ශේෂ්ත්‍රයේ අපි ගනුදෙනු කරන්නේ තනිකර frequencies එක්ක. ඉතින් frequency එකක් කියන්නේ අපි දන්නවා අපි කතා කරනකොට තරංගයක් එළියට එනවා. අපි කතා කරන අපේ ස්වර තන්තු කටේ තියෙන උඟුරේ තියෙන ස්වර තන්තු කම්පණය වෙලා තමයි මේ තරංගයක් හටගන්නේ. ඉතින් sound wave එකක් එළියට ආවට පස්සේ මේ sound wave එකේ ඔයගලන්ට දැන් මේ පල්ලෙහා තියෙන පින්තූරෙන් ඔයගලන්ට පේනවා මේකේ මේ time period එකක් තියෙනවා සහ amplitude එකක් එහෙම කියලා මේ මාක් කරලා තියෙනවා. දැන් එතකොට මේකේ මේ දැන් time period එක වැඩි වෙනකොට ඒ කියන්නේ මේ තප්පරයකට මේ කම්පන වාර ප්‍රමාණය තමයි මේ frequency එක කියන්නේ. එතකොට time period එක අපි හිතමු වැඩි වෙනවා නම් ගොඩක් දුරට මේක low frequency එකක් සහ මේකේ amplitude එක වැඩි වෙනකොට අපිට මේ කම්පන يعني තරංගයේ තියෙන يعني අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම මේ ඇහෙන ශබ්දය වැඩි වෙනවා. එහෙම කියලා හිතා ගන්න. සහ මේක මේ time period එක අඩු වෙනකොට අපිට high frequency එකක් තමයි අපිට ඇහෙන්නේ. ඉතින් මේ frequency base වෙලා තමයි මේ
අපි කරන මේ live sound engineering වල frequencies තමයි most important දේ. අපි මොකද අපි ඒක තේරුම් ගන්න ඕන මේක ඉස්සරහට වැඩ කරගෙන යනකොට ඒ කියන්නේ අපි live environment එක මේක අපි මොනවාරි components ටිකක් set කරගෙන අපි වැඩ කරද්දී අපි තේරුම් ගන්න ඕන පළවෙනි දේ අපි වැඩ කරන්නේ frequencies එක. මොකද අපි mic එකකින් sync කරනවා හරි අපි කතා කරලා අපි එළියට ගන්න ශබ්දය ස්පීකර් එකකින් ඒක එළියට ආවට පස්සේ සම්පූර්ණ කියන්නේ ඒන ශබ්දය තව සබ් හාමොනික්ස් කියලා තියෙනවා අපිට ආවට පස්සේ එකෝස්ටික් රූම් එකේ තියෙන එහෙම නැත්නම් අපි ඔඩිටෝරියම් එකක් වෙන්න පුළුවන් අපි ඕපන් එයාර් තියටර් එකක් වෙන්න පුළුවන් අපි වැඩ කරන තැනට අනුව අපි ඒක ඇඩ්ජස්ට් කරගන්න. ඒකට අපිට ෆ්‍රීකවන්සි නොලෙජ් එකක් ඕන. ඉතින් මිනිස්සුන්ට ඇහෙන ෆ්‍රීකවන්සි ලෙවල්ස් ගැන දැනටම ඕගොල්ලන් දන්නවා ඇති මේ දේවල්. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ඇහෙන්නේ හර්ට්ස් 20 ඉඳලා කිලෝහර්ට්ස් 20. කිලෝහර්ට්ස් 20ක් කියන්නේ 20 හර්ට්ස් 20 ඉඳලා හර්ට්ස් 20000 වෙනකන් තමයි මිනිස්සුන්ට ඇහෙනවා කියලා සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙන්නේ. ඒ වුණාට සමහර විට පොඩි ළමයෙක්ට මීට වඩා රේන්ජ් එක ඇහෙන්න පුළුවන්. සමහරට අපි වයසත් එක්ක ඉස්සරහට යනකොට මේ ෆ්‍රීකවන්සිස් අඩුවෙන් ඇහෙන අවස්ථාවක් තියෙනවා. අපි සාමාන්‍ය ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් හරි ස්ටුඩියෝ ඉන්ජිනියර් කෙනෙක් හරි අපි වෙනකොට අනිවාර්යෙන් අපි කන ට්‍රේන් කරන්න ඕන මේ ෆ්‍රීකවන්සිස් ඇහෙන තත්ත්වෙට. ඉතින් ඒකට වෙනම එක්සර්සයිසස් තියෙනවා. ඔයගොල්ලන්ට YouTube එකේ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ අපි සර්ච් කරලා ගන්න පුළුවන් එක්සර්සයිසස් තියෙනවා. එහෙම ඕන කෙනෙක් ඉන්නවනම් කන්ටැක්ට් කරන්න ඒවා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද අපි මේ ෆ්‍රීකවන්සි සම්බන්ධයෙන් හොඳ නොලෙජ් එකක් ගන්න ඕන මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ ෆ්‍රීකවන්සිස් ගැන මම දුන්න බේසික් අයිඩියා එක තේරෙනවා ඇති කියලා. මොන හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. දැන් ඉක්විලයිසින් කිව්වහම සමහරට ඔයගොල්ලෝ අහලත් ඇති ඉක්විලයිසින් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මම බේසික් අයිඩියා එකක් දෙන්නම්. ඉක්විලයිසින් කියන එක ඇත්ත කතාව මේ ශ්‍රේෂ්ඨයේ ඉක්විලයිසින් කියන එක තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ අපි ඉන්ජිනියර්ස්ලා විදිහට ගත්තත් අපි එක එක්කෙනාගේ සවුන්ඩ් එක අපි ක්‍රියේට් කරන විදිය අනුව ඒක ගොඩක් දුරට තීරණය වෙන්නේ ඉක්විලයිසින් මත. ඒ කියන්නේ මොකද අපිට ඇහෙන ශබ්දය අපිට ඒ කියන්නේ අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරාට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ඇහෙන ශබ්දය හරියටම ස්පීකර්ස් වලින් එළියට එනවාද කියන එක කියන්නේ හරි රෙෆරන්ස් එකක් තියෙන්න ඕන. අපි හිතමු අපි ගිටාර් එකක් ප්ලේ කරනවා කියලා. ගිටාර් එක ඇකෝස්ටික් ගිටාර් එකක් ප්ලේ කරද්දී ගිටාර් එකෙන් එන ශබ්දෙමද එළියේ ඇහෙන්නේ ස්පීකර්ස් වලින් කියන එක තීරණය වෙන්නේ මේ ඉක්විලයිසින් කියන දේ උඩ. ඉතින් ඉක්විලයිසින් කියන්නේ ෆ්‍රීකවන්සිස් වල ඇම්ප්ලිටියුඩ් එක ෆ්‍රීකවන්සිස් වල ඇහෙන ඒ කියන්නේ දේවල් ෆ්‍රීකවන්සිස් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඒන ෆ්‍රීකවන්සිස් අඩු වැඩි කරන්න. අඩු වැඩි කරලා අපිට ඌමනා ශබ්දය හදාගන්න. ඉතින් සමහර වෙලාවට මේක මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් අපි හිතමු කෙනෙක් ගිටාර් එකක් ප්ලේ කරනවා. එහෙම නැත්නම් කෙනෙක් සින්දුවක් කියනවා. එතකොට මේ අවස්ථා දෙකේදී මේ කතා කරන කෙනාගේ ශබ්දය වෙනස් විදිහකට එළියට ඇහෙනවා නම් උදාහරණයක් විදිහට නිකන් විකෘති වෙලා ඇහෙනවා විදිහට ඇහෙනවනේ. ඒ කියන්නේ නිකන් හයි රේන්ජ් එක වැඩි වෙලා. එහෙම නැත්නම් ලෝස් වැඩි වෙලා. එහෙම ඇහෙනවා නම් ඒක අපි කන්ට්‍රෝල් කරන්නේ ඉක්විලයිසින් වලින්. ඉතින් සමහර විට ඕගොල්ලන් දැනට මේ සම්බන්ධයෙන් වැඩ කරලා තියෙනවා නම් ඕගොල්ලන් ඉස්කෝලේදී සමහර විට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති නැහැ මේ මට කනට ඇහෙන ශබ්දේ නෙමෙයි මේ ස්පීකර්ස් වලින් එන්නේ මේක තව වෙනස් වෙන්න ඕන කියලා. ඒ දේ වෙන්න පුළුවන්. ඒක අපි පාවිච්චි කරන දේවල් අනුව වෙනස් වෙනවා. උදාහරණයකට මම ඕගොල්ලන්ට කලින් ස්ලයිඩ් එක පෙන්නුවා මික්සර් එකක්. ඒ මික්සර් එකේ තියෙන්නේ EQ ඉක්විලයිස් එක ගත්තොත් එහෙම අපිට රේන්ජස් තුනක් තියෙන්නේ low, mid සහ highs කියන. එතකොට ඒ රේන්ජස් තුنين අපිට සමහරලාට ඒ කියන්නේ ෆ්‍රීකවන්සිස් සිලෙක්ට් කරන්න බෑ. මෙන්න මේ ෆ්‍රීකවන්සි එක වැඩි කරන්න. මෙන්න මේ ෆ්‍රීකවන්සි එක අඩු කරන්න කියලා. ඉතින් එතකොට සමහරලාට මේ මික්සර් එක මැනුෆැක්චර් කරලා තියෙන කෙනා දීලා තියෙනවා රේන්ජ් එකක්. ඒ කියන්නේ ලෝස් වල මෙන්න මේ රේන්ජ් එක තමයි වැඩි වෙන්නේ.
මිඩ්ස් වල මෙන්න මේ රේන්ජ් එක වැඩි වෙන්නේ සහ හයිස් වල මෙන්න මේ රේන්ජ් එක වැඩි වෙන්නේ කියලා. ඉතින් ඒක අනුව අපිට ශබ්දය හදාගන්න පුළුවන් විදිහ වෙනස් වෙනවා. මොකද ගොඩක් ඇඩ්වාන්ස් මික්සර්ස් වල අපිට ඕන ෆ්‍රීකවන්සි එකක් සිලෙක්ට් කරන්න පුළුවන් ඕනම තැනකින්. සමහර මික්සර්ස් තියෙනවා අපිට ඕන කරන බෑන්ඩ් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ් කරලා හදාගන්න පුළුවන්. සමහරට බෑන්ඩ්ස් 4ක් වෙන එකේ අපිට 6ක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක ඒ අපි පාවිච්චි කරන මික්සර් එක අනුව තමයි තීරණය වෙන්නේ. සහ අපි සමහර වෙලාවට මික්සර් එකකින් හදන ශබ්දේ ස්පීකර් එකේ තියෙන ප්‍රශ්නයක් හින්දා හරියට එළියට එන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද ස්පීකර්ස් වලත් තියෙනවා මම කලින් කිව්වා වගේ මේ අර ස්පීකර්ස් වල ඇහෙන රේන්ජස් තියෙනවා. අපිට ෆුල් රේන්ජ් ස්පීකර් එකක් ගත්තත් අපි ඒක 2 way 3 way විදිහට බෙදලා ගත්තත් එහෙම නැත්නම් 5 way විදිහට බෙදලා ගත්තත් අපි ඒ ගොඩක් වෙලාවට ස්පීකර්ස් පවා අපි හරියට කන්ෆිග් කරගන්නේ මේ අපි හදන ශබ්දේ හරියට එළියට ගන්න ඕනේ හින්දා. ඉතින් සමහරට ස්පීකර් එකේ ප්‍රශ්නයක් හින්දා අපිට මේ ශබ්දේ හරියට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි පාවිච්චි කරන කම්පෝනන්ට් රිග් එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ සෙෂන් එක ඉවර වෙද්දී ඔයගලන්ට තේරෙයි කොහොමද මේක අපි හදාගන්න ඕන විදිය කියලා. රයිට්. විශ්ව අහනවා ප්‍රශ්නයක්. එතකොට අයියේ හැම තන්තුවකින්ම කරන්නේ ඉක්විලයිසින් පාලනය කරන එකද? විශ්ව මේ හැම තන්තුවකින්ම කරන්නේ ඉක්විලයිසින් පාලනය කරන එකද කියන එක මට ප්‍රශ්නේ තරම් පැහැදිලි නැහැ. තන්තුවක් කියලා කියන්නේ වාක්‍යන අපි කතා කරන එකද මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා කියන්න. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගැනද ඔයා කතා කරන්න කියන එක. රයිට්. හරි. හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගැන අහන්නේ. හරි. මෙහෙමයි විශ්ව. ඉන්ස්ට්‍රුමන්ට් එකකින් ඇත්තටම ඉක්විලයිස් කරනවා කියන එක ඕගොල්ලන් දැකලා ඇති එකස්ටික් ගිටාර් එකක් එහෙම ගත්තොත් එහෙම ඒක පොඩි ප්‍රියැම්ප් මොඩියුල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට බැටරි එකක් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් දැකලා ඇති. එතන තියෙනවා මේ මයික් එතන ඒක කැප්චර් කරන ඩිවයිස් එකෙන් අපිට සමහරවිට ඒක මයික් එකක් කියන්නත් බෑ. ඒක දේවල් තියෙනවා ඒක හදන විදි. තව දේවල් තියෙනවා මේ මයික්‍රොෆෝන් එකේ ඇඩ්වාන්ස් වර්ෂන් ඒ වගේ දේවල් ভাইබ්‍රේෂන්ස් කැප්චර් කරන ඒවා තියෙනවා. ඒ වගේ විදියකින් අපි කොහොම හරි සවුන්ඩ් එක කැප්චර් කරාට පස්සේ ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙනවා ඉක්විලයිසර් එකක්. ඒක ගොඩක් වෙලාට ඕගොල්ලන් දැකලාත් ඇති මේ ඒ ඉක්විලයිසර් එකෙන් පුළුවන් ඒ ඉන්පුට් එකෙන් කියන්නේ එතනින් කැප්චර් කරන ශබ්දය මොන විදිහටද අපිට මික්සර් එකට දෙන්නේ කියන එක. ඒක සමහරලාට මේ කියන්නේ ප්ලේ කරන මියුසිෂියන් තීරණය කරන දෙයක් මෙන්න මේ වගේ ශබ්දයක් ආවොත් හොඳයි කියලා. ඒ අර ගොඩක් වෙලාවට ඉන්ස්ට්‍රුමන්ට් එකකින් ඉක්විලයිස් කරන්න බෑ. දැන් කීබෝඩ් එක වගේ ඉක්විලයිසර් එකක් තියෙනවා. බට් ඒක අපිට ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ නැහැ. මොකද ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ එයා තමයි එළියේ ඇහෙන ශබ්දය තීරණය කරන්නේ මොන වගේද කියන. ඉතින් ඒක ගොඩක් දුරට තීරණය වෙන්නේ ඒ කෙනාගේ සංගීත සම්බන්ධයෙන් තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එක අනුව කිව්වොත් හරි. ඒ කියන්නේ සමහර අය ඉන්නවා එකෝස්ටික් මියුසික් අහන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික් මියුසික් තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඉතින් ඒ කෙනා අර සමහරලාට ඔරිජිනල් ශබ්දය එන්න ඕන විදිය දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ ඉන්ස්ට්‍රුමන්ට් එකකින් ගොඩක් වෙලාවට ඒක පාලනය කරනවට වඩා හොඳ දේ අපි මික්සර් එකක් through ඒක දෙයක් කරගන්න එක බැරි නැහැ ඉන්ස්ට්‍රුමන්ට් එකකින් ඉක්විලයිස් කරන්න. ඒක අපිට තියෙන රිග් එකේ හැටියට තමයි මම කලින් කිව්වා වගේ තීරණයට. මොකද ඕගොල්ලන් ගොඩක් ඇඩ්වාන්ස් රිග් එකක් පාවිච්චි කරනවා නම් ඉතින් මියුසිෂියන් ගේ ඉක්විලයිස් එක වඩා බලපාන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයා ෆ්ලැට් ඉක්විලයිස් එක එක්ක බයිපාස් කරලා එහෙම නැත්නම් ෆ්ලැට් තියලා ගත්තොත් ඒන ශබ්දෙන් ඔයාට ඕන කරන ශබ්දයක් ක්‍රියේට් කරලා එයාගේ මොනිටර් එකට එයාට ඇහෙන්න දෙන්න පුළුවන්. මම හිතනවා විශ්වට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. දැන් ඉක්විලයිසර්ස් ගත්තොත් එහෙම මේ ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන ඉක්විලයිසර්ස් බේසිකලි ඉක්විලයිසර්ස් ಜಾති දෙකක් තියෙනවා. පැරාමෙට්‍රික් EQ කියලා එකක් තියෙනවා, ග්‍රැෆික් EQ කියලා එකක් තියෙනවා. මේ බේසික් ඉක්විලයිසර්ස් ಜಾති දෙක මේක තමයි මේ දෙක තමයි පාවිච්චි කරන්නේ. මේ දෙක පාවිච්චි කරාට මේකෙත් එක එක versions තියෙනවා. එක එක කට්ටිය කියන්නේ manufacturers එක එක විදිහට මේ softwares හදන කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් components හදන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් එක එක දේවල් ඇඩ් කරලා මේ ඉක්විලයිසර්ස් හදනවා. හැබැයි බේසිකලි තියෙන්නේ පැරාමෙට්‍රික් EQ එක, ග්‍රැෆික් EQ එක කියන දෙක තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ.
ඉතින් මම කියන්න ග්‍රෆික් EQ එකක් කියන්නේ මොකද්ද කියලා. ග්‍රෆික් EQ එක එනවා එක එක බෑන්ඩ්ස් වලට. දැන් මේ බෑන්ඩ් එකක් කියන්නේ ඉක්වලයිසර් එකක බෑන්ඩ්ස් කියන්නේ මේ දැන් අපිට රේන්ජ් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝ ෆ්‍රීකවන්සි රේන්ජ් එකක්. අපි හිතමු ෆ්‍රීකවන්සි එක අපි සමහරලාට මේවල තියෙනවා ෆ්‍රීකවන්සි එක හර්ට්ස් 15 එහෙමත් තියෙනවා. ඒක ඒ කම්පෝනන්ට් එක අනුව තමයි දැන් මෙතන පින්තූර පෙන්වන විදිහට මේකේ අන්තිම ෆ්‍රීකවන්සි එක තියෙන්නේ හර්ට්ස් 25 කියලා. ඊට පස්සේ 25 ඉඳලා දකුණු පැත්තේ කොනේම තියෙන්නේ කිලෝහර්ට්ස් 20. එතකොට මේ ෆ්‍රීකවන්සිස් මෙතන ඔයගලන්ට පේනවා දැන් මාක් කරලා තියෙනවා 20 25 31.5 40 ඒ වගේ මාක් කරලා තියෙනවා ෆ්‍රීකවන්සිස් ගොඩක්. එතකොට දැන් මේ ග්‍රැෆික් EQ එකක වෙන්නේ මේ අදාළ කරන ෆ්‍රීකවන්සි එක අපිට අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට දැන් මේ ගොඩක් වෙලාවට අපි මේ ග්‍රැෆික් EQ එකක් දාන අවස්ථාවක් තමයි මේ ලයිව් රිග් එකක අපි මික්ස් එකක් එහෙම සෙටප් කරලා මික්ස් එකෙන් පස්සේ ඇම්ප්ලිෆයි එකකට දෙන්න කලින් අපි මේ අපි හදන ශබ්දය ඉක්වලයිස් එකක් හරහා යවනවා. මොකද එතකොට අපිට පුළුවන් මේ ඉක්වලයිස් එකෙන් කරගන්න මේ ස්පීකර් සිස්ටම් එකේ මොන හරි ශබ්දේ වෙනස් වෙලා ඇහෙනවා වගේ නම් ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ග්‍රැෆික් EQ එක බේසිකලි ඔය වගේ දෙයක් තියෙන අපිට ෆ්‍රීකවන්සිස් කීපයක් ඒගොල්ලන් ස්පෙસિෆිකලි දීලා තියෙනවා මෙන්න මේ ටික තියෙන්නේ ඔටෝමැටිකෙන් අඩු වැඩි කරගන්න පුළුවන් කියන එක. සහ මේකේ ගොඩක් වෙලාවට එනවා මේ අවුට්පුට් ගේන් එකක් කියලා එකක් එනවා. සමහර කම්පෝනන්ට්ස් වල ඉන්පුට් ගේන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩිවයිස් එක ඇතුළට කොච්චර ප්‍රමාණයකින් ශබ්දය ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක අපිට වැදගත් වෙනවා අපේ ස්පීකර් සිස්ටම් එකට යන ශබ්දය කියන්නේ මික්සර් එකෙන් එන ශබ්දය මදි නම් අපිට එතනින් වැඩි කරලා එළියට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි පැරමෙට්‍රික් EQ ගැන බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මේ පැරමෙට්‍රික් EQ එකක් තමයි මේ අපේ සාමාන්‍ය මික්සර් එකක එන්නේ. අපිට ඒක පේන්න තිබුණේ නැති වුණාට ඒ කියන්නේ අපිට මේ knobs කීපයක් විතරක් මෙතන පේන්න තිබුණාට පැරමෙට්‍රික් EQ එකක් තමයි ගොඩක් වෙලාවට මේ ඇනලොග් මික්සර් එකක එහෙම නැත්නම් ඩිජිටල් මික්සර් එකක වුණත් එන්නේ. ඕගොල්ලන් ගොඩක් වෙලාවට software එකක දැක්කත් තියෙන්නේ පැරමෙට්‍රික් EQ එකක් තමයි ගොඩක් වෙලාවට. හැබැයි ඕගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් ඕනනම් software එකක වගේ නම් graphic EQ එකක්. එතකොට මේ පැරමෙට්‍රික් EQ එකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේකේ අපිට පුළුවන් මේ ෆ්‍රීකවන්සි එකක් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කළා මේ දැන් ඔය ඔයගලන්ට පල්ලෙහා key points වගේක් තියෙනවා මේ දැන් අපි ෆ්‍රීකවන්සි එකක් සිලෙක්ට් කරගත්තාට පස්සේ ඊට පස්සේ resonance Q කියලා. දැන් මේ Q එක කියන්නේ අපි ෆ්‍රීකවන්සි එකක් සිලෙක්ට් කරලා අපිට හදන්න පුළුවන් මේ කර්ව් එකක්. අපිට හදන්න පුළුවන් මේක මේ අඩු වැඩි කරලා මට මෙතන මේ කරලා පෙන්වන්න බෑ මේක. ඔයගලන් පොඩ්ඩක් සමහරවිට නම් මම මේ කියන දේ තේරෙනවා ඇති. කොච්චර ප්‍රමාණයක් මේ Q එකක් කියන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමු අපි සිලෙක්ට් කරා කියලා 500 කියලා 500 හර්ට්ස් 500 කියන ෆ්‍රීකවන්සි එක සිලෙක්ට් කරලා අපිට මේ Q එක අඩු වැඩි කරලා පුළුවන් මේ 500 කියන ෆ්‍රීකවන්සි එකත් එක්ක ඒක වටා තියෙන අනිත් ෆ්‍රීකවන්සිස් අඩු වැඩි වෙන්න ඕනද කියලා. ඉතින් ඒ කර්ව් එක තමයි ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම මේ දැන් ඔය 500 කියන මේ පින්තූරේ තියෙන්නේ 500 කියලා ෆ්‍රීකවන්සි එක ඔයගොල්ලන්ට පේනවා ඇති නැද්ද? එතකොට එතන තියෙන පොඩි කර්ව් එකක් ස්ලෝප් එකක් එක්ක තියෙන පොඩි පොයින්ට් එකක් පල්ලෙහාට වෙන්න. එතකොට එතන Q පොයින්ට් එකක් හදලා තියෙන්නේ අපි හිතමු එතන තියෙන්නේ මේකේ පෙන්නන විදිහට අපි හිතමු නිකන් 450 කියන ෆ්‍රීකවන්සි එක තියෙන කියලා. එතකොට එතන Q එකක් හදලා තියෙනවා 450 කියන ෆ්‍රීකවන්සි එකත් එක්ක ඒක වටා තියෙන ඉතුරු ෆ්‍රීකවන්සි ටික අඩු වෙන්න. ඉතින් මේක මේ ගොඩක් වෙලාවට උමනා වෙන්නේ මේ අපි අර මම කලින් කිව්වා වගේ මේ අපි ගන්න ඒ කියන්නේ මේ අපේ රිග් එක ඇතුළට ගන්න ශබ්දය අපිට එළියට ඇහෙන්න ඕනේ කියන එකත් එක්ක මේක සමහර අයට ඒ කියන්නේ සංගීත දැනුමක් සංගීතය සම්බන්ධ දැනුමක් නැති කෙනෙක්ට මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේක try කරන්න පුළුවන්. මේකට තියෙන වෙනම graph ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේ මම පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. ඔව් මේ දැන් ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ මේ එක frequency range එක මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඔයගොල්ලන් පල්ලෙහා පෙන්නනවා මේ frequency range එකක් 20.6 kHz තියෙනවා. එතනින් එහාට ගියාට එහා පැත්තේ කොනේ තියෙනවා 21240. ඔව් ඒ frequency එකට වෙනකම්
මෙතන graph එකක් පෙන්වලා තියෙනවා. දැන් මෙතන තියෙන එක එක vocals තියෙනවා, wind instruments, strings, drums, keys. එතකොට මේ ඒ අදාළ දේවල් වල එක එක frequencies වල ඇහෙන frequency range එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඕගොල්ලන්ට බැලුවොත් පෙනේ දැන් අපි ගත්තොත් ෆ්ලූට් එකක් තියෙනවා උඩ. අපි ඊට තුඩියන්කු vocal range එකක් තියෙනවා. vocal range එක ඔයගොල්ලන් බැලුවොත් පේනවා hertz 100ටත් උඩින් තමයි ඒගොල්ලන් මේක paste කරලා තියෙන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. මේකමයි කියලා ගන්න එපා. මේ උදාහරණය ඔයගොල්ලන්ට මේක මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාට පස්සේ මේ frequency range එක ගැන එක මේ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. හැබැයි මේක හැම වෙලේම මේක නියත නෑ. මේ විදිහටම තමයි වෙන්නේ කියලා කියන්න බෑ. මොකද ඒක ගොඩක් වෙලාවට මේ අපි ඉන්න කියන්නේ සරවුන්ඩින් එක අනුව වෙනස් වෙනවා. අපි මේ වැඩේ කරන තැන අනුව වෙනස් වෙනවා. ඉතින් ඒකට හේතු කීපයක් තියෙනවා. මට එකපාර මෙහෙම කියන්නේ මම මේ දේවල් ටික කිව්වට පස්සේ මම පැහැදිලි කරන්නම් කොහොමද මේක මේ ස්පීකර් එකකින් සවුන්ඩ් එක එළියට ආවට පස්සේ වෙනස් වෙන විදිය. ඉතින් මේක දැනට නිකන් අයිඩියා එකක් තියාගන්න. මේ දැන් අපි ඊළඟට දැන් ෆ්ලූට් එකක් ගත්තොත් එහෙනම් ෆ්ලූට් එකේ ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය අතර තමයි මේ ෆ්‍රීකවන්සිස් ඇහෙන්නේ ෆ්ලූට් එකක කියලා. එහෙම කියලා කියන්නේ අපිට බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි අපි ඒක අර මෙන්න මෙහෙමමයි වෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඒක වෙනස් වෙනවා. මොකද ඒක ඕගොල්ලන් හදන ශබ්ද අනුවත් වෙනස් වෙනවා. ඒක නම් ඕගොල්ලන්ගේ අපි හිතමු ඕගොල්ලන් අහන මියුසික් අනුව ඕගොල්ලන්ට ඇහෙන්න ඕන ශබ්ද මොන වගේද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒකෙන්ද ඕගොල්ලන් ඒක හදනකොට තමයි තේරුම් ගන්න මෙහෙම වුණා නම් තව පොඩ්ඩක් මේකේ ක්ලැරිටි එක හොඳට තියෙනවා. මේක ඉන්ස්ට්‍රුමන්ට්ස් කිහිපයක් ආවට පස්සේ මෙන්න මේක ටිකක් සෙපරේට්ලි ඇහෙනවා. මේක හොඳයි මෙහෙම ඇහෙන එක කියන එක. ඉතින් ඒක ඉන්ජිනියර්ගෙන් ඉන්ජිනියර්ට අයිඩෙන්ටිකල් දෙයක්. ඒක කෙනා අහන විදිහ අනුව තමයි මේ දේ වෙන්නේ. ඉතින් මම හිතනවා ඉක්විලයිසින් ගැන ඕගොල්ලන්ට තේරුණා කියලා. මේ මෙතනත් තියෙනවා තව graph එකක්. මේකෙත් තියෙන්නේ මේ අපි මේ frequencies බෙදන විදිහ ගැන. මෙතන bass ගත්තොත් එහෙම අපිට deep bass, low bass, mid bass, upper bass කියලා අපිට මෙහෙම තව කඩලා ගන්න පුළුවන්. මේ frequencies මේ බෙදා ගන්න පුළුවන් මේ දේ කරද්දී. ඉතින් කියන්න තියෙන දේ මේක මේ විදිහටම නෙමෙයි වෙන්නේ. මේක ඕගොල්ලන්ට කැමති විදිහකට කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වැඩේ කරගෙන යද්දි තේරෙයි මේක බෙදා ගන්න එක කොහොමද කරන්න ඕන කියලා. ඉතින් මම හිතනවා ඉක්විලයිසින් ගැන දුන්නේ බේසික් අයිඩියා එක ඕගොල්ලන්ට තේරුණා කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් එවන්න. රයිට්. මම ඊළඟ සෙක්ෂන් එකට යන්නම්. රයිට්. DSP ගැන සමහර අය අහලා ඇති. සමහර අය අහලා නැති ඇති. DSP එකක් කියන්නේ ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසර් එකක් කියන එක. මේ ඒ කියන්නේ දැන් ඉස්සර මේ DSPs ඇත්තටම තිබ්බේ නැහැ මේ අපි පාවිච්චි කරන මේ කම්පොනන්ට්ස් වල. ඉතින් පස්සේ මේ ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙද්දි මේ DSP එකක් කියන්නේ ප්‍රොසෙසර් එකක්. මේ ප්‍රොසෙසර් එක මේ සවුන්ඩ් වල විතරක් නෙමෙයි වෙන ඉක්විප්මන්ට් වලත් එනවා. විෂුවල් සම්බන්ධ දේවල් වලත් එනවා. මේක ඩෙඩිකේටඩ් ප්‍රොසෙසර් එකක්. ඒ කියන්නේ මෙයා කරන්නේ මෙයාට මොන හරි කමාන්ඩ් එකක් දුන්නාට පස්සේ මෙයා ඒක ප්‍රොසෙස් කරලා ඒ කියන්නේ අපි කරනවට වඩා ඉක්මනට ඒ දේ කරලා දෙනවා. ඉතින් මේකෙන් අපිට මේ දේවල් කරගන්නකොට අපේ මේ ශේෂ්ත්‍රයේ දේවල් මේ ලයිව් ශේෂ්ත්‍රයේ කරද්දි සහ ස්ටුඩියෝ එකක වුණා DSPs අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔය පින්තූරකින් තියෙන IC එක ඒ තියෙන ඒවා ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් මේකෙන් කමාන්ඩ් එකක් දීලා තිබ්බට පස්සේ මේ ඒක ප්‍රොසෙස් වෙන එක තමයි වෙන්නේ. මේකේ තියෙන key components වගේක් තියෙනවා. program memory එකක් තියෙනවා. එයා කියන්නේ එයාට කරන්න කියලා තියෙන දේවල් save කරලා ඊට පස්සේ data memory එකක් තියෙනවා. computer engine එක කියන්නේ මේක process එක වෙන දේ සහ input එකක් සහ output එකක් තියෙනවා. අපි signal එකක් අරගෙන මේක process කරලා එළියට දෙන්න ඕන කියන. මේ basic idea එක තියාගන්න. මේ DSPs කියනවා ගොඩාක් advanced ඒවා තියෙනවා. මොකද ගොඩක් මික්සර්ස් වල DSP engines වෙන වෙනම එන්නේ. ඒ කියන්නේ dedicatedly එක DSP engine එකකට දෙන්න පුළුවන් commands කීපයක් දීලා තියෙනවා. මේක ටිකක් ලොකු මාතෘකාවක්. මම සරල අදහසක් මම මේගොල්ලන්ට කිව්වේ. ඉතින් අර මම කිව්වා වගේ මික්සර්ස් වල DSP engines අනුව තමයි ඕගොල්ලන්ට මික්සර් එකක තියෙන ගාන උනත් තීරණය වෙන්නේ DSP engine එකේ තියෙන
capability එක අනුව. ඉතින් DSPs දාලා හදපු මේ දේවල් තියෙනවා. ඒක DSP එක අපිට සමහර දැන් අලුත් මික්සර්ස් වල ඇත්තටම අපි මේ දැන් ඔයගොල්ලන් මේ පින්තූරේ පෙන්නන දේවල් ගොඩාක් දුරට අඩුයි. හැබැයි මේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ කියන්නත් බෑ. මේ දේවල් අදටත් ලොකු රිග්ස් වල පවා පාවිච්චි වෙනවා. මොකද මේ සමහර කම්පෝනන්ට්ස් දෙනවා අපිට ඕන කරන ශබ්දය අපිට සමහරලාට මික්සර් එකේ තියෙන දේෙන් ගන්න බෑ. අපි උදාහරණයකට ගත්තොත් දැන් මෙතන ඔයගලන්ට මේ DSP integrated devices කියලා තියලා තියෙනවා. equalizer එකක් DSP එකක් dynamic range compressor එකක් gates limiters delay reverb මේ ඇතුළු පාවිච්චි කරන ගොඩක් මේ අපි කියන්නේ ඉන්සර්ට් කරගන්න දේවල් අපිට processing වලට උමනා කරන එක signal processing වලට උමනා කරන දේවල් වල මේ DSP integrate කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේවා අපි සමහරලාට දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් වෙනවා ඇති මේ දැන් අලුත් මික්සර්ස් වල මේවා මේ දැන් මේ මෙච්චර රිග් එක පාවිච්චි වෙන්නේ නැහැනේ අලුත් ඒවා වල මේවා ඔක්කොම දාලා හදලා ඉවලා තිනවා software එකේ අපිට ඕන වෙලාවට reverb එකක් ගන්න පුළුවන් compress කරන්න පුළුවන් gates දාන්න පුළුවන් එහෙම කියලා කියන්න පුළුවන්. මම මේ දේවල් ටික ඉස්සරහට පැහැදිලි කරන්නම් මොකක්ද මේ compressor එකක් gate එකක් එහෙම කියන්නේ කියලා. ඉතින් ඒක දැන් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේ දේවල් තාමත් මේ ගොඩාක් ඇඩ්වාන්ස් රිග්ස් වලත් මේවා පාවිච්චි කරනවා කියන එක. මේ ඒකට හේතුව මෙහෙමයි. දැන් සමහර මේ ඩිවයිසස් තියෙනවා. දැන් අපි කම්ප්‍රෙසර් එකක් ගත්තොත් එහෙනම් මේ කම්ප්‍රෙසර්ස් වල තියෙනවා ගොඩාක් හයි එන්ඩ් ඒවා. ඒ කියන්නේ තියෙන ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ්ස් වල ඒගොල්ලන් මැනුෆැක්චර් කරන දේවල් තියෙන්න පුළුවන්. ඒකේ තියෙන ක්වොලිටි එක ඒකෙන් ගන්න පුළුවන් කියන්නේ ප්‍රොසෙස් කරලා ගන්න පුළුවන් ශබ්දේ අපිට ඩිජිටල් කන්සෝල් එක සමහරලාට ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ඒක එළියෙන් වෙනම ඩිවයිස් එකක් විදිහට අදාළ කරන channel එකට විතරක් ඒක අපි දාගන්නවා. ඉතින් ගොඩක් වෙලාට මේක දැන් අපි කම්ප්‍රෙසර් එකක් ගේට් එකක් වගේ උමනා වෙනවා. ගොඩක්ම ඩ්‍රම් සෙට් එකක් අපි මේ අපි හදනකොට මේ ඩ්‍රම් සෙට් එකේ ශබ්දය අපි ලයිව් සවුන්ඩ් සිස්ටම් එකකදී හදද්දි ඉතින් ඒකට සමහරලාට අපි ළඟ තියෙන මික්සර් එකේ තියෙන කම්පෝනන්ට් එක කියන්නේ අපි දාලා තියෙන මික්සර් අපි ඒ වැඩේට පාවිච්චි කරන මික්සර් එකේ තියෙන කම්ප්‍රෙසර් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඉංජිනේර් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉංජිනේර් කියනවා නම් මීට වඩා මේක හොඳයි මේක දාන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවට ඒක ස්විච් කරගන්න ඕන. ඉතින් මේක ඕගොල්ලන් මේක එක්ස්පීරියන්ස් එකෙන් තමයි මේ දේ තීරණය වෙන්නේ. ඒ අර කම්ප්‍රෙසර් එකක් හරිය මේ තියෙන ඕනම කම්පෝනන්ට් එකකින් වෙන දේ එකයි. හැබැයි ඒකේ තියෙනවා එක එක ක්වොලිටි එකකට මේක අවුට් කරන විදිය. මං ඊළඟ ටිකට යන්න කලින් රසන්දුලනේ ඔව් මේ මැසේජ් එකක් එනවා FL Studio software කියලා. මල්ලි මට පොඩ්ඩක් කියන්න මොකද්ද දැනගන්න ඕන මැසේජස් දෙකක්ම එවලා තියෙනවා. FL Studio software කියලා විතරයි දැනගන්න ඕන එකම මැසේජ් එකක් එවන්න. right හරි මට මිනිත්තුවක් දෙන්න. හරි රසන්දුල මල්ලි කියනවා FL Studio software එකකින් live music හදන්න පුළුවන්ද? live music හදන්න පුළුවන්ද? පුළුවන්. හරි මම මේකට උත්තරයක් දෙන්නම් සෙෂන් එක අන්තිමට. මොකද මේ ස්ටුඩියෝ ඉංජිනේරින් වලට අදාළ දෙයක් මේ අහන්නේ. ස්ටුඩියෝ ඉංජිනේර් ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන්ස් වලට අදාළ ප්‍රශ්නයක් තමයි රසන්දුල අහන්නේ. එතකොට මේක මම පොඩ්ඩක් තියන්න මම මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නම්. මේක කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න මම මේක කරන විදිහ ඉස්සරහට කියන්නම්. right හරි.
අපි යමු මොකද්ද මේ ඩයිනමික් රේන්ජ් එකක් කියන එක. මේ ඩයිනමික් රේන්ජ් එක කියන එක මේ දැන් මම මේ ඇත්තටම මේ සෙෂන් එකේ දැන් පොඩ්ඩක් පටලැවිලි සහගත කියලා හිතනවා නම් පොඩ්ඩක් ඉන්න මේ මොකද මම මේ කියන්න ඕන දේවල් ටිකක් තියෙන ඒ ටික කිව්වට පස්සේ ඕගොල්ලන් මගෙන් ප්‍රශ්න අහන්න. මොකද මේකේ මේ පිළිවෙල එන්න ඕන පිළිවෙල සමහරට වෙනස් වෙලා තියෙනවා. රේන්ජ් එක කියන එක මේ කියන්නේ අපිට හැම තැනකදීම උමනා වෙනවා මේ අපි මේ වැඩ කරන කියන්නේ ලයිව් තමයි graph එකේ පෙන්නලා තියෙනවා මේ ඕගොල්ලන් මේක උඩ තියෙන දේ ගත්තොත් එහෙනම් මේකේ තියෙන්නේ මේ කියන්නේ පීක්ම සිග්නල් එකේ තියෙන හයි වොලියුම් එකේ තියෙන පීක් සිග්නල් එකයි සහ පොඩිම සිග්නල් එකයි අතර තියෙන ඩෙසිබල් වැලියු එක. ඉතින් මේ ඩයිනමික් රේන්ජ් එක ප්‍රොසෙසිං එකේදී ගොඩක් දුරට වෙනස් වෙනවා. ඔයගොල්ලන්ගේ DSP ප්‍රොසෙසිං එකේදී ඩිජිටල් එන්වයරන්මන්ට් එකේදී ඇනලොග් එකේදී මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ අදාළ මික්සර් එක අනුව මේ දැන් මේකේ වෙන්නේ දැන් ඩයිනමික් රේන්ජ් එකක් පැහැදිලි කරොත් දැන් ඔයගොල්ලන්ට මෙතන graph එකේ මේ පෙන්නන තැන ඔයගොල්ලන්ට තියෙනවා high volume කියලා. high volume එකේ සහ low volume කියන තැන අතර තියෙන ඒ decibel value එක පෙන්වන්නේ දැන් මේක ඕගොල්ලන්ට ගොඩක්ම මේ දකින්න පුළුවන්. ඕගොල්ලන් සමහරලාට මේ ඔය සවුන්ඩ් මොකක් හරි දැන් අපි හිතමු mp3 ෆයිල් එකක් හරි ප්ලේ කරනවා මොකක් හරි මේ අපි හිතමු විෂුවලයිස් කරගන්න පුළුවන් software එකකින් ප්ලේ කරනවා. අපි මට කියන්න බෑ digital audio workstation එකක්ම කියලා. ඒ කියන්නේ අපි Cubase හරි FL Studio හරි එහෙම software එකකින්ම නෙමෙයි අපිට මොකක් හරි අපි හිතමු VLC player එකක් හරි දාලා අපි ඒකේ graph කරගෙන මොකක් හරි මේක ප්ලේ කරනකොට ඕගලන්ට පෙන්නනවා මේ දැන් මේ පින්තූර තියෙනවා වගේ දෙයක් මේ sound එක. ඉතින් මේ පෙන්නන එකේ උඩම තියෙන high volume එක සහ low volume එක අතර තියෙන ඒ decibel value එක තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් අපි ඊළඟට යන්නේ මේ dynamic range compressor කියලා. දැන් ඔයගොල්ලන් කලිනුත් දැක්ක මෙතන තියෙන මේ compressor එක. දැන් අපි මේ process එකක් ගැන කතා කරන්නේ මොකද මේ digital signal processing වලට අදාළ මේ දැන් dynamic range compressor එකක් කියන්නේ මේ දැන් අර මං කිව්ව dynamic range එක exceed වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ peak volume එක සමහරලාට අපිට ඕන ප්‍රමාණයට වඩා යනවා. එතකොට ගියාට පස්සේ දැන් සාමාන්‍ය ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකදී මේක ඩිස්ටෝට් වෙනවා. මේක ඩිස්ටෝට් වෙලා නිකන් චරචර શબ્දයක් ඇහෙනවා. සමහරලාට සාමාන්‍ය ඩිජිටල් ඩිස්ටෝෂන් එකක් කියන එක අහන්න හරි අමාරුයි. ඉතින් ඒ දේ වෙන්නේ මේ ඩයිනමික් රේන්ජ් එක උනාට වඩා ගියාට පස්සේ මේ දේ වෙනවා සාමාන්‍යයෙන් මේ සරලව කිව්වොත් එහෙම දැන් ඕගොල්ලන් මික්සර් එකකට මයික් එකක් ඉන් කරලා අපි ගේන් එක ගොඩාක් වැඩි කරාට පස්සේ ඕගොල්ලන්ට සමහරට මික්සර් එකේ පෙන්නනවා මේ අර VU meters කියලා තියෙන්නේ ලයිට්ස් වගේක් තියෙනවනේ අපිට පෙන්නන්න මේ කොච්චර සවුන්ඩ් ලෙවල් එකක් ගන්නවද කියලා මේක ඇතුළට. ඉතින් සමහරලාට මේක රතු වෙන්න වගේ වැඩි කරාට පස්සේ මේකේ තියෙන පොයින්ට්ස් වගේක් එකකින් පුළුවන් තරම් ඕවර් ලිමිට් යනවා. ගියාට පස්සේ අපිට ඇහෙන ශබ්දය මේ ඩයිනමික් රේන්ජ් එක එක්සීඩ් වුණාට පස්සේ ඇහෙන ශබ්ද තමයි අපිට ඇහෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාට මේ ඩයිනමික් රේන්ජ් එක කියන එක තියාගන්න ඕන සාමාන්‍ය ඇනලොග් මික්සර් එක ගන්න බිඳුව කියන ලෙවල් එකේ. ඉතින් අපි ගොඩක් වෙලාට මයික් එකක් අරගෙන මයික් එක මේ අපි ස්පීකර් සිස්ටම් එකට දෙන්න කලින් ප්‍රී ෆේඩර් ලෙවල් ඉන්ඩිකේෂන් එක අපි කියන්නේ බටන් එක ප්‍රෙස් කරලා අපි ගන්නවා මේක 0 වෝල්ට් මේ 0 කියන ලෙවල් එකට අපි මයික් එක චෙක් කරලා ගන්නවා ගේන් එක හදා ගන්න. එතකොට අපි හිතනවා ඒක 0 කියන පොසිෂන් එකට ගත්තට පස්සේ අපි ගොඩක් වෙලාවට මේ මික්සර් එක ඕනම් මික්සර් එක ඇනලොග් මික්සර් එක අපිට 0 කියන පොසිෂන් එක ගන්න පුළුවන්. මේ අරගෙන අපි ඒක හදා ගන්නවා මේ අපේ තියෙන normal dynamic range එක විදියට. පොඩ්ඩක් ඉන්න. හරි. ඉතින් මේ dynamic range එක මේ දැන් compressor එකකින් කරන්නේ. compressor එකක් කියන එක මේ ඕගොල්ලන් වචනය කල්පනා කරත් මේ
කම්ප්‍රෙස් කරනවා කියන එක මේ නිකන් තද කරනවා වගේ දෙයක්. ඉතින් මේ ඩයිනමික් රේන්ජ් එක සමහර වෙලාවට අපිට මේ කම්ප්‍රෙස් කරන්න වෙන අවස්ථා තියෙනවා. මොකද මේ ශබ්දය අපිට ටිකක් කම්පැක්ට් ශබ්දයක් හදාගන්න උනාට පස්සේ කම්ප්‍රෙෂන් කියන එක මල්ලික් මාර මේ කියන්නේ ලොකු රේන්ජ් එකක් තියෙන දෙයක්. මම ඔයගලන්ට දෙන්නේ බොහොම පොඩි අයිඩියා එකක් විතරයි. මොකද මට මේක කියන්න ගියත් මොකද මට තියෙන දැනීම හැටියට මම ඔයගලන්ට මේක දෙන්න ඕන කොහොමද කියන එක මම මේ කල්පනා කර කියන්නේ. ඒකේ හින්දා මුකුත් වැරදීමක් වුණොත් මේ සමා වෙන්න මේ මම ඔයගලන්ට තියෙන ප්‍රශ්න අහන්න මම පුළුවන් විදිහට මම එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මේ දැන් කම්ප්‍රෙස් කරනවා කිව්වහම මේ දැන් අපි හිතමු ඕව යන ඩයිනමික් රේන්ජ් එකක් ඕවර් ගිය එකක් අපිට කම්ප්‍රෙස් කරා කියලා ඇත්තටම තේරුම් ගන්න නැහැ. මොකද රෙකෝඩඩ් සද්දයක් නම් අපිට ඕවර් යන එක කොහොමත් ඒක රෙකෝඩඩ්. එතකොට ඒ ඩිස්ටෝෂන් එක කොහොමත් එතන තියෙනවා. හැබැයි දැන් අපි හිතමු ලයිව් අපි මොකක් හරි අපි ඩ්‍රම් සෙට් එකක් තියෙනවා කියමුකෝ. ඩ්‍රම් සෙට් එකක නෑ මම ඩ්‍රම් සෙට් එකේ උදාහරණයක් ගන්නෙ නෑ. ඒක පැහැදිලි කරන්න ගියොත් එහෙනම් ඔබට තවත් සංකීර්ණ වෙයිද. මම කියන කෙනෙක් මේ හිතමු අපි කෙනෙක් සින්දුවක් කියනවා කියලා හිතමු. කෙනෙක් සින්දුවක් කියනකොට මේ කියන එක සමහරලාට මෙයා කියන එක මේ සමහර තැන්වල ගොඩක් අඩුවෙන් ඇහෙන්න පුළුවන්. සමහර තැන්වල වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේක වැඩි වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔයගොල්ලන් මොකක් හරි මියුසික් කට්ටියක් ප්ලේ කරනවා බෑන්ඩ් එකක්. එතකොට ඒගොල්ලන්ට මේ දැන් වොයිස් එක යනකොට වොයිස් එක ගොඩාක් වැඩියෙන් ඇහෙන්න විදිහක් නැහැ. කෙනෙක් අපි හිතමු ස්ට්‍රීම් කරනවා කියලා අපි හිතමු ඒ සින්දුව මැද්දේ යා ඒක පර්ෆෝමන්ස් එකේදී යා ඒක ඒ පාර්ට් එක කෑ ගහලා කියන්න ඕනේ. එතකොට ලොකු ඇම්ප්ලිටියුඩ් එකකින් තමයි මේක කැප්චර් වෙන්නේ. දැන් එතකොට මේක කන්ට්‍රෝල් කරන්න ගියාම ඔයාලට පුළුවන් මේ ෆේඩර් එකේ අත තියාගෙන මේක අඩු වැඩි කරන්න. හැබැයි මල්ලි මේක ලොකු ප්‍රොසෙස් එකකදී අපි මියුසිකල් ෂෝ එකක් හරි අපි වැඩක් කරනකොට ඒක අපිට මේ කම්ප්‍රෙස් එකකින් කරන තරම් ප්‍රිසයිස්ලි අඩු වැඩි කරන්න බෑ අතින්. කියන්නේ අතින් කරන්න බෑ මේක මේ ෆේඩර් එකක් දාලා ෆේඩර් එකෙන් මේ දේ කරන්න ගියාම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි ඩයිනමික් රේන්ජ් කම්ප්‍රෙස් එකක් මේකට ඇඩ් කරනවා මේ channel එකට. ඒක ඇඩ් කරාට පස්සේ අපිට දෙන්න පුළුවන් මේකේ threshold එක. ඒ කියන්නේ මේ threshold එක ගත්තාම right. මම මෙතන මේ තියෙන පින්තූරේ මම උදාහරණයකට ගත්තා. මේ threshold එක ගත්තට පස්සේ මේ ඔයගලන්ට පේනවා මේ රතු පාට ඉරක් තියෙනවා. මේ threshold එක අපිට එහා මෙහා කරන්න පුළුවන්. මේ එතනින් කියන්නේ මේ වැඩිම පීක් එක යන්න ඒ කියන්නේ පීක් එක තියෙන තැන ඉඳලා අපිට ඕන threshold එක තියන්න පුළුවන්. එතකොට මේ threshold එකට පල්ලෙහෙන් ඒ threshold එක පහු කරලා යන frequencies ඒ කියන්නේ peaks ඔක්කොම එයා අඩු කරනවා මේ compressor එකකදී. compress කරන එක කරන්නේ එයා පල්ලෙහාට කරනවා. පල්ලෙහාට කරාට පස්සේ මේකේ ඇහෙන ශබ්දේ එතකොට එයා හයියෙන් කෑ ගැහුවට ශබ්දය ඇත්තටම වැඩි වෙන්නේ නැහැ. ෆීල් එක එතන තියෙනවා. හැබැයි ශබ්දය වැඩි වෙන්නේ නැහැ. මොකද ශබ්දය වැඩි වුණාට පස්සේ මල්ලි සමහරලාට මෙතන මික්ස් එක සම්පූර්ණයෙන්ම අපිට අවුල් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඇම්ප්ලිෆයර්ස් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අහන් ඉන්න මිනිස්සුන්ට බේසිකලි මේක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ මිනිස්සෙක් ස්ටේජ් එකේ ඉඳලා එහෙම කෑ ගැහුවොත් එහෙම මේ සින්දුව මැද්දේ ඒක හරියට මික්ස් කරගන්න බෑ. ඒකට අනිවාර්යෙන් අපි කම්ප්‍රෙසින් ඇඩ් කරන්න ඕන. ඉතින් මේකේ තියෙන රේෂියෝ එකක් මේ රේෂියෝ එකක් කියන එක ඒ කියන්නේ අපි හිතමු මේ රේෂියෝස් තියෙන එක විදිහට 2:1 3:1 එහෙම කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි බේසිකලි පාවිච්චි කරන 2:1 කියන රේෂියෝ එක ගත්තොත් එහෙනම් ඒ කියන්නේ මේ සිග්නල් එක වගේ දෙකක් ආවොත් ඉතින් අපි දීලා තියෙන threshold එකෙන් පහු කරන් යන සිග්නල් එක වගේ දෙගුණයක શબ્දයක් ආවොත් අපිට ඒක එකක් විදිහට එයා අඩු කරනවා. ඉතින් මේක මේ threshold එකයි ratio එකයි අනිවාර්යයෙන්ම මේ තියෙනවා compressor එකක සහ ඊළඟට මේකේ තියෙනවා මේ parameters ටික ඔයගලන්ට පේනවා මේ attack release gain කියලා. ඉතින් attack කියන්නේ compressor attack එකක් කියන්නේ අපි දීලා තියෙන threshold එකත් එක්ක ගත්තට පස්සේ මේ දේ කොච්චර ඉක්මනට වෙනවද කියන එක. ඒ කියන්නේ මේ compress වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. ඉතින් රිලීස් එකත් ඒ වගේ තමයි මේ compress වෙලා මේක අතාරින්න කොච්චර වෙලාවක් යනවද. මේ compress වෙලා තියෙන එක අතාරින්න. මේක ඇත්තටම වෙනම process එකක්. ඉතින් මට මේක මීට වඩා කොහොමද පැහැදිලි කරන්න කියන එක මේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික අහන්න මම පුළුවන් තරම් try කරන්නම් මේක පැහැදිලි කරන්න. මොකද මම මේක ඇත්තටම මේ කරලා පෙන්වන්න ඕන දෙයක්. ඉතින් ඊට පස්සේ මේකේ gain එකක් කියලා තියෙනවා. gain එක කියන්නේ මාළි දැන් මේක මේ අපි compress කරාට පස්සේ යම්කිසි volume එකක් මේකෙන් අඩු වෙනවා. මේ
ඒක සාමාන්‍ය වෙන්න ඕනනේ. දැන් මේ අපි දැන් අපි ගත්ත උදාහරණ කෙනෙක් සිං කරනවා, එයා කෑ ගැහුවට පස්සේ එතකොට දැන් මේ අඩු කරා මේ අපි කම්ප්‍රෙස් කරාට පස්සේ මේක ශබ්ද අඩු වෙනවා. හැබැයි මේක ඕනට වඩා අඩු වුණොත් එහෙම ඒකත් ප්‍රශ්නයක්. එතකොට අපිට ගේන් එකක් දීලා තියෙනවා මේ හදලා තියන්න මේ ගේන් එක මෙන්න මේ ප්‍රමාණයට මේ පොඩ්ඩක් මේක වැඩි කරන්න, මේ අඩු වුණාට මේ ප්‍රමාණය වැඩි කරන්න කියලා. මේ කම්ප්‍රෙස් කරාට පස්සේ එන ශබ්දය වෙනස් කියන්නේ මේ ඒක ඔයාලට සමහරලාට එක්ස්පීරියන්ස් එකෙන් ටික කාලයක් ඇද්දි තේරෙනවා මේ ශබ්දේ කම්ප්‍රෙස් වෙලාද තියෙන්නේ නැද්ද කියන එක. මොකද මේක මේ කනට දැනෙන ෆීල් එකක් විදිහට තමයි අපිට කනට දැනෙන්නේ. ඉතින් මේ ඒක ටිකක් ස්ටඩි කරන්න ඕන දෙයක්. මට මේක ඇත්තටම කටින් කියන්න බෑ මෙන්න මේමයි මේ කම්ප්‍රෙස් වෙන්නේ කියන එක. ඉතින් බේසිකලි කම්ප්‍රෙස් එකක් කියන එක ඒ විදිහට හිතා ගන්න. මේ ශබ්දේ වැඩි වුණොත් අපිට ටිකක් අඩු කරගන්න පුළුවන් විදිහක් කම්ප්‍රෙසර්ස් තව දේවල් වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ සමහර අය තියෙනවා මේ මම දැකලා තියෙන දෙයක්. ඒ කියන්නේ මික්ස් එකක් කරනකොට සමහරලාට ශබ්දේ කියන්නේ එයා ගන්න මොකක් හරි channel එකේ ශබ්දය අඩු නම් කම්ප්‍රෙස් එකක් දාලා කම්ප්‍රෙස් එකේ ගේන් එකෙන් ශබ්දේ වැඩි කරගන්න එක. ඒක වැරදි කියන්න බෑ. මේ ඒක හරි කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ එයා කරන මික්ස් එක අනුව. මොකද මේ මික්ස් එක කියන එක මම අන්තිමට කියන්නම්. ඒක ටිකක් පසල් එකක් වගේ දෙයක්. ඉතින් ඒක ඇත්තටම මේ ඒ කරන කෙනාගේ එයා පාවිච්චි කරලා තියෙන දේවල් අනුව තමයි මේ දේ වෙනස් වෙන්නේ. ප්‍රශ්න කිහිපයක් කානවා ඔය සර්කිට් එහෙම ගන්න පුළුවන් කොහෙන්ද කියලා. සතිජ අහන්නේ. සර්කිට් ගන්න පුළුවන් කොහෙන්ද කියලා අහන්නේ සතිජ. DSP සර්කිට්ස්ද එහෙම නැත්නම් මොඩියුල්ස් විදිහට කම්ප්‍රෙසර්ස් ගේට්ස් එහෙම ගන්නද අහන්නේ. පොඩ්ඩක් සතිජ මට පොඩ්ඩක් ඒක කියන්න. ඊට පස්සේ අයියේ මේකේ නම මතක තියාගන්න ඕනද? මේකේ නම මතක තියාගන්න ඕනද? මහේෂ් අහන්නේ. ඩයිනමික් රේන්ජ් කම්ප්‍රෙසර්ස් වලද නම මතක තියාගන්න ඕන කියලා අහන්නේ. පොඩ්ඩක් මෙහෙම මෙතන මම මේ කියපු දේවල් වල නම් මතක තියාගෙන මේ කන්සෙප්ට්ස් ටික අරගන්න. ඇත්තටම මේ දේවල් මතක තියාගත්තා කියලා මේ දෙයක් වෙන්නේ නැහැ. මොකද මේකේ මම මේ කියන දේවල් වල තියෙන හරය විතරක් ගන්න. මොකද ඇත්තටම මේ මතක තියාගෙන ඉන්න පුළුවන්. දැන් මම වුණත් මේ දේවල් මේ ඕගොල්ලන්ට කියන්න ඕන හින්දා තමයි මම මේ දේවල් මේ රිපීට් කරගෙන ඉන්නේ. අපි සාමාන්‍ය ජීවිතේදී වැඩ කරද්දි මෙහෙම දේවල් අපි මේ නම් මෙහෙම පාවිච්චි කරන්නේ. අපි කම්ප්‍රෙස් එකක් කිව්වම කම්ප්‍රෙස් එකක් දන්නවා. සහ අපි වැඩ කරන කන්සෝල් එක අනුව මේ දේවල් වෙනස් වෙනකොට අපි මේ දේ කොහොමද තේරුම් අරගෙන තමයි අපි වැඩ කරන්නේ. ඉතින් අර නම් මතක තියාගන්න කියලා දෙයක් නැහැ. මේ කම්පෝනන්ට්ස් ටික මතක තියාගන්න. ඉක්වලයිසර් එක මේ ප්‍රොසෙසිං සිස්ටම් එක ඉක්වලයිසර් එකයි කම්ප්‍රෙසර් ගේට් ලිමිටර් ඩිලේ රිවර්බ්ස් මේවා බේසික්ම තියෙන දේවල් ටික මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම ඕනම් මේ ටික ගැන විභාගයට ලියන්න කියලා මැසේජ් එකක් එනවා. රයිට්. විභාගයට ලියන්න කිව්වහම මමත් කන්ෆියුස් වුණා. මහේෂ් මැසේජ් එකක් එනවා විභාගයට ලියන්න කියලා. මට ඒක පැහැදිලි නෑ විභාගයට ලියන්න කියන. ඕගොල්ලන්ට මේ කියන මහරි එක්සෑම් එකක් තියෙනවා. එහෙම මොකක් හරි මම ඇත්තටම මේක ගැන ලොකුවට දන්නේ නෑ. මට පොඩ්ඩක් ඒක කියන්න. මේ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලන්ට මේ මෙතන මේ දැන් ඔය ඉන්ටග්‍රේටඩ් DSP ඉන්ටග්‍රේටඩ් ඩිවයිසස් වල මේ තියෙන දැන් මම ඉක්වලයිසර් එකයි කම්ප්‍රෙසර් එක ගැන කිව්වා. මම ගේට් එක ගැනත් කියනවා. මෙතන මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ නැහැ ලිමිටර් ඩිලේ ඇන්ඩ් රිවර්බ් කියන දේවල් ගැන. ඕගොල්ලන්ට ඒ ගැන දැනගන්න ඕන නම් ඒ ටික අහන්න. මම ඒ ටික කියන්නම්. එතකොට දැන් බේසිකලි කම්ප්‍රෙසර් එකක් කියන එක මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මේ ශබ්දේ වැඩි වුණාට පස්සේ අපිට එක ලෙවල් එකකට ඔටෝමැටිකලි හදා ගන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තමයි මේ කම්ප්‍රෙසර් එකක් කියන්නේ. කම්ප්‍රෙසර්ස් වල ඕගොල්ලන් දැනට මොන හරි audio workstation එක, digital audio workstation එක, නැත්නම් Cubase, FL Studio, Ableton වගේ මොකක් හරි software එකක් පාවිච්චි කරනවා නම් ඕගොල්ලන් මීට වඩා parameters දැකලා ඇති. ඒවා වල එක ඒ කියන්නේ ඒ සමහර තව parameters තියෙනවා. ඒ දේවල් තියෙන්නේ මේ වැඩේ තවත් ස්මූත් කරගන්න වෙන්න පුළුවන් ඒ අදාළ කරන කම්ප්‍රෙසර් එකෙන්. මොකද කම්ප්‍රෙසර්ස්
අපි ඩිජිටල් ප්ලට්ෆෝර්ම් එකකට ගත්තට පස්සේ කම්ප්‍රෙසර්ස් ಜಾති ගොඩාක් තියෙන එක එක කට්ටිය හදන ඒවා. ඉතින් සමහරවිට කම්ප්‍රෙසර් එකක කියන නමින් එන්නේ නැහැ, වෙන වෙන නම් වලින් තියෙනවා මේ මොකක් හරි නමක් දාලා මේ ඒත් කම්ප්‍රෙසර් එකක් තමයි. ඒ කියන්නේ සමහරලාට ඒ කියන්නේ මේ process එක ඒගොල්ලන් කියලා එවලා තියෙනවා. ඉතින් එහෙම මොන හරි ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන්ස් වල වැඩ කරන කට්ටිය මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්, ඒවට උත්තර දෙන්න. විශ්ව අහනවා පැරාමීටර්ස් නැතුව බැරිද කියලා කම්ප්‍රෙස් කරන්න. මෙහෙමයි ඔයා අහන්නේ සාමාන්‍ය ඇනලොග් මික්සර්ස් වල තියෙනවා මේ නිකන් කම්ප්‍රෙසර් කියලා පොටෙන්ෂියෝමීටර් එකක් නිකන් කාර්කවන්න. ඉතින් ඕක මෙහෙම ඒකට දීලා තියෙන සෙටින් එකක් තියෙනවා. ඒ කන්සෝල් එක හදන කෙනා අනිවාර්යෙන් සෙටින් එකක් තියෙනවා. ඒක මැනුවල් එකේ තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කම්ප්‍රෙස් වෙන්නේ. මේකේ ඩයිනමික් රේන්ජ් එක මෙච්චරයි, රේෂියෝ එක මෙච්චරයි. එහෙම කියලා. ඉතින් එහෙම තියෙන එකකින් විතරයි පැරාමීටර්ස් නැතුව චේන්ජ් කරන්න බෑ අපිට. ඒ කියන්නේ පැරාමීටර්ස් අනිවාර්යෙන් ඕන කම්ප්‍රෙස් කරන්න නැතුව මේ ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ නේ හැම නැත්තම්. මොකද මේ ඔය threshold එක, රේෂියෝ එක සහ ඇටැක් එක අනුව දේවල් සෑහෙන වෙනස් වෙනවා. අපි පාවිච්චි කරන environment එක අනුව. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි කිග්‍රෑම් එකක් අරගෙන කම්ප්‍රෙස් කරන්න කිව්වොත් එහෙම කිග්‍රෑම් එක දැන් අපිට නිකන් කිග්‍රෑම් එකට මයික් එකක් දාලා ගන්න පුළුවන්. ගත්තට අපි කම්ප්‍රෙස් කරාට පස්සේ එන ශබ්දේ සම්පූර්ණයෙන් වෙනස්. මේ මොකද මේ ශබ්දේ ගොඩක් කම්පැක්ට් වෙලා එකපාරම ප්‍රොඩියුස් කරනවා. එතකොට සමහරලාට අර කික් එක අපි හිතමු කික් ඩ්‍රම් එක කෙනෙක් හිමින් අපි කික් ඩ්‍රම් එක ප්ලේ කරොත් එහෙම ඒන ශබ්දේ අපිට ඕවරෝල් අපි එළියේ කියන්නේ ඔඩියන්ස් එකත් එක්ක මැච් කරද්දී ඔඩියන්ස් එකට එන ශබ්දෙත් එක්ක මැච් කරද්දී සමහරලාට ඒක ගොඩාක් අඩු වෙන්න බෑ. මේක මේ පැරාමීටර්ස් වලින් මල්ලි සෑහෙන දුරට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරාට පස්සේ සමහරලාට මේක අපි නිකන් කික් ඩ්‍රම් එක නිකන් ටච් කරත් ඒ ශබ්දේ එළියට එන්න පුළුවන්. හැබැයි ඒක අපි හදන මියුසික් එකේ ෆීල් එකට වෙනස් වෙන්නේ නැති විදිහට අපිට ඒක හදන්න පුළුවන්. ඒක හදන්නේ අපි කම්ප්‍රෙසර් එක සහ ගේට් එක කියන මම ගේට් එකත් එක්ස්ප්ලেইন කරන්න. ඊට පස්සේ ඔයගලන්ට තේරෙයි. ඉතින් තව මොනවද ප්‍රශ්න වගේක් අහලා තියෙනවා? රයිට් අර සර්කිට් ගන්න පුළුවන්ද කියලා අහලා තියෙන. ඔව් සජිත අහලා තියෙන්නේ compressor modules වගේ ඒවා. ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් වල සජිත ගන්න පුළුවන් ඇති. ඇති කියන්නේ අනිවාර්යෙන් තියෙනවා මොඩියුල් එක කියලා. මේ දැන් මේක end product එකක් විදියට තියෙනවා. මේ කඩේ ගන්න මේ ගියාට පස්සේ ඔයාලට compressor module එකක් ඕන කිව්වහම ඒක දෙනවා. ඒ කියන්නේ මේ compressor unit එකක් ගොඩක් වෙලාට compressor එකත් එක්ක gate එකත් integrated වෙන්නේ. මොකද මේ මම දැන් මේ කලින් පෙන්නලා තියෙන මේ මෙතන dynamic range compressor කියලා මේ DBX කියන මේ Harman මේ Harman brand එකක් DBX ලගේ මේකේ ගත්තොත් මේ ඔයගලන්ට පේන තියෙන පින්තූරේ මේ compressor එකක් සහ gate එකක් දෙකම තියෙනවා. ඒ කියන්නේ channels දෙකක් මේකේ තියෙන. ඔයගලන්ට මේ knobs ගොඩාක් පේනවා එක device එකක. ඒ device එකේ තියෙන්නේ වම ඒ කියන්නේ වම් පැත්තේ තියෙන්නේ එක channel එකක්, දකුණු පැත්තේ තව channel එකක් තියෙනවා. ඉතින් channels දෙකක් මේකේ compress කරලා gate කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් උමනා වෙනවා අපිට drum set එකක වැඩවලට ගොඩාක්ම උමනා වෙනවා. සාමාන්‍ය drum set එකකට අපි ඒ පාවිච්චි කරන channels කියන්නේ drum symbols symbols වලට use කරන ගොඩක් වෙලාවට මේ ඉතින් වැඩේ හැටියට තමයි මේ ඔයාට මේක end product එකක් විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් electronically ඔයා හදනවා නම් හදන්න බැරිත් නැහැ. මේ ඒක ගොඩක් මම හිතන්නේ ඉලෙක්ට්‍රොනික වලට සම්බන්ධ දෙයක් ඔයා අහන්නේ. මොකද මම ඉලෙක්ට්‍රොනික එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මේ ඒකට උත්තරේ දෙන්න අනිවාර්යෙන් හදන්න පුළුවන්. මොකද දැන් ඔයාට මේ end product එක තියෙනවා කියන්නේ කඩේ ඔයාට කොහොමත් components අරගෙන වෙන වෙනම හදන්නත් පුළුවන්. විශ්වාහන අයියේ noise එකක් එහෙම යන්න ඉඩ තියෙනවාද? විශ්ව මට මේ ප්‍රශ්නේ තරම් පැහැදිලි. noise එකක් එහෙම යන්න ඉඩ තියෙනවද කියලා අහනවා. compress කරද්දිද noise එකක් යන්න ඉඩ තියෙනවද කියලා අහන්නේ විශ්ව. පොඩ්ඩක් මට ඒක message එකක් දාන්න. right හරි. noise එකක් මල්ලි generate වෙන්න පුළුවන්. මේ ඕනම component එකකින් noise එකක් generate වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මේක හදලා තියෙන මේ ඔයගොල්ලන් පාවිච්චි කරන device එකේ තියෙන මේ ඒක හදලා තියෙන components ඉඳලා. මොකද මේ දැන් අපි
ඉකියුලයිසර්ස් තියෙනවා මේ සාමාන්‍යයෙන් දැන් මේ ඉකියුලයිසර්ස් දැන් මම නිකන් අපි ඉකියුලයිසර් එකක් ගමුකෝ ඒක නෝමල් ප්‍රොසෙස් එකක් ඉකියුලයිසර් එකක් ගත්තට පස්සේ ඉකියුලයිසර් එක රුපියල් 12000ට විතර ඉඳලා තියෙනවා මම දන්න තරමින් සමහර ඒවා තියෙනවා ලක්ෂ 8ටත් ඒ කියන්නේ ඒක හදලා තියෙන එක ප්‍රිසයිස්ලි වෙන දේ වෙනවා දැන් කම්ප්‍රෙස් එකක් ගත්තත් ඒ වගේ කම්ප්‍රෙසර්ස් තියෙනවා ලොකු ගණන් වල ඉතින් ඒකෙන් වෙන්නේ ඒක හදලා තියෙන දේ අනුව තමයි ඒකේ කියන්නේ සද්දේ එළියට එන්නේ ඉතින් මේ මම ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ සෙෂන් එක අන්තිමට මොකද මේ ඔයගොල්ලන් මේ කම්පොනන්ට්ස් තෝරගද්දිත් මේ ඉගෙන ගන්න ඕන දේවල් වගේක් තියෙනවා මොකද මේ ඔය ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් අය කියනවා මේකේ කට්ටිය මේ කම්පොනන්ට් එක මේක හොඳයි මේක වැරදි එහෙම කියලා. ඉතින් වැඩේ තියෙන්නේ මෙහෙමයි මේ අර මේවා හදන්නේ කවුරු හරි මැනුෆැක්චරර් කෙනෙක් එයා මේක හදලා විකුණන්නනේ හදන්නේ. එයාට වැඩ නැහැ. ඇත්තටම එයා කල්පනා කරන්නේ නැහැ මේ තව එක්කෙනෙක් ගාව මෙහෙම එකක් තියෙනවා මේක මේ කියන්නේ උදාහරණයකට දැන් JBL sound එක හදන එක්කෙනා JBL කම්පැනි එක හිතනවා JBL හොඳයි කියලා ඒගොල්ලන් කියන්නේ. ඉතින් මේ sound ගත්තොත් මේ sound හොඳයි කියනවා. L acoustics ගත්තොත් ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ එක හොඳයි කියලා. but වැඩේ තියෙන්නේ මේක පාවිච්චි කරන කෙනා තමයි දන්නේ දැනගන්න ඕන මේ හරියට මේ දේවල් ටික රීඩ් කරලා මේක තමයි හරියන්නේ කියලා. ඉතින් ඒක මම කියන්නම් ඒක ගැන පොඩ්ඩක් මේ ටික ඉවරුනාට පස්සේ තියෙනවාද කියලා කම්පොනන්ට්ස් හදන විදිය ගැන සජිත මං හිතන්නේ ඕක අපි අහන්න ඕන තරිදු අයියගෙන් ඇහුවනම් හරි මොකද තරිදු තමයි ඔය මේ තරිදු ඇත්තටම මේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධයෙන් කියන බයොනික් B එකේ මේ තරිදු මේ ඔය කම්පොනන්ට්ස් හදලා රට යවන. ඒ කියන්නේ ඒ වගේ ඒව කරන එයාගේ රොබොටික්ස් කම්පැනි එක මේ සමහර ඒවා ලංකාවේ ඩිසයින් කරලා මේ US සහ යුරෝපියන් රීජන් එකේ රටවල් වලට ඒගොල්ලන් වැඩ කරනවා මේ ඒවා ඩිවයිසස් ක්‍රියේට් කර කර. ඉතින් එයාගෙන් ඇහුවනම් හොඳයි මොකද මම ඇත්තටම මල්ලි මේ ඉලෙක්ට්‍රොනික් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මම අර කලින් කිව්වා වගේ මේ මම මේක වැඩ කරන හැටි දන්නවා වුණාට මම මේක හදන්න දන්නේ නැහැ. මම හදන්න දන්න දේවල් වගේක් තියෙනවා මම පර්සනලි ගත්තොත් එහෙනම් මම ඔය කන්සෝල්ස් වලට එහෙම සර්ටිෆයිඩ් ඒ කියන්නේ ඉංජිනේරින් සයිඩ් එකේ දේවල් වගේක් තියෙනවා බට් මට ඒක රිපෙයාර් කරන්න හැටි කම්පැනිස් වලින් ගන්නලා නැහැ. මගේ සර්ටිෆිකේෂන්ස් වලට අදාළ දේවල් ටික තමයි දන්නේ. ඉතින් අනිවාර්යෙන් හදන්න පුළුවන් පොඩ්ඩක් තරිදු අයියගෙන් අහන්න සජිත මේ කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් තරිදු අයියා ඔයාලට උදව් කරයි. රයිට්. එතකොට මම යන්නම් නොයිස් ගේට්ස් වලට. නොයිස් ගේට් එකක් කියන්නේ දැන් අපි මේම හිතමුකෝ මොකක් හරි අපි මයික් එකක් දාගෙන සරලව මම කියන්නේ නොයිස් ගේට් එක මොකක්ද කියලා දැන් මයික් එකක් අපි මික්සර් එකට හරි කොහොම හරි දාලා මික්සර් එකේ තියෙනවා දැන් මයික් එක දාලා අපි ගේන් කරලා හදාගත්තට පස්සේ මේ දැන් ඔයා කතා කරන කෙනෙක් කතා කරනවා කියන්නේ ඔය කතා කරන එකට අමතරව වෙන වෙන දේවල් උත් ඇහෙනවා. ඒ කියන්නේ අපි හිතමු මොනවා හරි කවුරු හරි වෙන පිටින් කතා කරන එක. ඊළඟ කෙනෙක් කතා කරන එක ඇහෙනවා. එහෙම දෙයක්. ඉතින් අපිට පුළුවන් ගේට් එකක් යූස් කරලා මේ නොයිස් ගේට් එකකින් පුළුවන් මේ ඒ අදාළ කරන දේවල් ටික කපා ගන්න. එතකොට මේ අර කලින් කිව්වා වගේ මේ threshold එක ඔයගොල්ලන්ට මෙතන පින්තූරේ පේනවා. threshold එකේ මේ දැන් ඔය threshold එක පල්ලෙහාට කරත හැකියි. threshold එක අඩු වැඩි කරන්න පුළුවන් මේ decibel value එකේ. එතකොට මේ ඒක හදාගත්තට පස්සේ ඒකෙත් තියෙනවා ratio එකක්. මෙන්න මේ ප්‍රමාණය මේකෙන් අඩු කරන්න කියලා. මේක මේ ඇත්තටම මේ මට මේ graph එකෙන් පෙන්වන්න විදිහක් නැහැ. මේක මේ අර කරද්දි මට ඔයගොල්ලන්ට මේක ඇත්තටම ස්ටුඩියෝ එකක දාලා පෙන්වන්න පුළුවන් නම් තමයි හොඳ පල්ලි මේක අර ඕගොල්ලන්ට මෙහෙම අයිඩියා එක ගන්න. ඕගොල්ලන් මේන්ලි කතා කරන සද්දෙට අමතරව කෙනෙක් ළඟ ඉඳලා කතා කරනවා කියලා අපි හිතමු වෙන මොකක් හරි ශබ්දයක් කැප්චර් කරනවා නම් අපිට පුළුවන් නොයිස් ගේට් එකක් දාලා ඒ ශබ්දය අයින් කරගන්න. එතකොට මේකෙන් තව කරගන්න පුළුවන් වැඩ තියෙනවා. අපි හිතමු ඩ්‍රම් සෙට් එකක කික් ඩ්‍රම් එකම උදාහරණයකට ගන්න. ඔව් කික් ඩ්‍රම් එක ටොම්ස් ඕන දෙයකට දාත හැකි මේක. එතකොට මේකෙන් වෙන්නේ මේ දැන් අපි කික් ඩ්‍රම් එකකට දැම්මොත් එහෙම කික් එකක් කියන එක මේ දැන් ඔයගොල්ලන් වැඩක් මොකක් හරි කරනකොට දැන් කික් ඩ්‍රම් එක කියන අර පපුවට වදින්න ඕන කියලා එහෙම එකක් තියෙනවානේ. දැන් ලංකාවේ කට්ටිය කතා වෙන දේවල් වලින් මම මේ කියන්නේ. හරිද? එතකොට මේ එහෙම කරන්න අපිට නිකන් මයික් එකක් දාලා සද්ද ගත්තට මල්ලි ඒ සද්ද එහෙම එන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේකට ගේට් එකක් දාන එක. නොයිස් ගේට් එකක් දාලා මේ මයික් එකේ අපි
ගන්න ශබ්දේ ඕන නැති ටික අයින් කරන්න ඕන නැති ටික කියන්නේ මේ අපි අතන මෙතන ෆ්‍රීකවන්සි වයිස් මුකුත් කරන්නේ නැහැ. අපි කරන්නේ මේ ඩෙසිබල් වැලියු එක කියන්නේ ශබ්දේ එන ප්‍රමාණය කියන්නේ වොලියුම් එක තමයි අපි මෙතනින් ගේට් කරන්නේ. ෆ්‍රීකවන්සිස් ගුඩ් ගේට් කරන්න පුළුවන් තියෙනවා. ෆ්‍රීකවන්සි ගේට්ස් වෙනම තියෙනවා. මේ සාමාන්‍යයෙන් කරන්නේ අර වොලියුම් ලෙවල් එක ගේට් කරන එක තමයි කරන්නේ. මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි කික් එක ගැහුවාම එනවා අපි හිතමු ශබ්දයක් එනවා කියලා. ඒ ශබ්දයට වඩා කියන්නේ අපිට උමනා නැති ලෝ වොලියුම් එකකුත් ඇහෙනවා. තේරුමක් නැති ශබ්දයක්. ඒ කියන්නේ මයික් එකක් නිකන් දැම්මම ඔයා ගේන් කරලා තිබ්බම ඔයාට මේ සමහර ස්ටේජ් එක උඩ සිං කරන කෙනාගේ ශබ්දය ඇහෙන්නත් පුළුවන්. නැත්තම් ස්නේහයක ගහද්දි ස්නේහයකේ ශබ්දෙත් කික් ඩ්‍රම් එකේ මයික් එකෙන් කැප්චර් කරන්න පුළුවන්. අපි කරන්නේ ඒ කැප්චර් කරන එක අයින් කරන එක තමයි නොයිස් ගේට් එකෙන්. නොයිස් ගේට් එකක් දාලා threshold එකයි ratio එකයි හදාගත්තට පස්සේ ටිකක් ඒක adjust කරගෙන යනකොට අපිට තේරෙනවා right දැන් ස්නේහයකේ ශබ්දය ඇහෙන්නේ නෑ මේ මයික් එකෙන් කියලා. කික් එක ගහනකොට විතරයි ඇහෙන්නේ. ඊට පස්සේ attack එක කියලා එකක් තියෙනවා. මේ attack එකෙන් කරන්නේ මේ කික් එක කියන්නේ ගේට් වෙන එකේ කොච්චර ඉක්මනින් මේක වෙනවද කියන එක. එතකොට දැන් ඇටැක් එක මම මේ නිකන් සාමාන්‍ය දෙයක් කියන්නේ මේක ඕගොල්ලන්ට හම්බෙන අවස්ථාවක කරලා බලන්න. අපි හරියට threshold එකයි ratio එකයි gate noise gate එක හදාගෙන අපි ඇටැක් එක ටිකක් අඩු කරනවා. ටිකක් අඩු කරගෙන යද්දි ඔයාලට තේරෙයි සද්ද ගොඩක් tight වෙනවා කියලා. අපි ඇටැක් එක අපි නිකන් ඇටැක් එක වැඩි කරන්න පුළුවන් එක noise gate එකේ හැටියට තියෙනවා. සාමාන්‍ය අපි ඇටැක් එක අඩු කරන බිඳුව වෙනකන් අඩු කරන්න පුළුවන් ඇටැක් එක. එතකොට ඇටැක් එක 0 වෙන ගත්තට පස්සේ අරගෙන අපි හිතමු අපි ඇටැක් එක තිබ්බ කියලා දෙකේ තිබ්බට පස්සේ අපිට ඇහෙනවා නිකන් සද්ද එළියෙන් ටික් ටික් ගාන සද්දයක්. ඒ කියන්නේ මේ ගේට් එක ඇරෙන වැහෙනවා වගේ එක ඉලෙක්ට්‍රොනිකලි ප්‍රොඩියුස් වෙන සද්දයක් මේක. ඒ ශබ්දය අපිට යූස් කරන්න පුළුවන් එළියේදී මේකේ පංච් එක හදාගන්න. ඉතින් මේක හම් වෙන chance එකක් හම්බුනොත් එහෙම වෙලාවක try out කරලා බලන්න. එතකොට මොකද මේක මේ අතපත ගන්න නැතුව මේක තේරුම් ගන්න බෑ. මේකේ theory එක මේ ඇත්ත කතාව මම මේ ඔයගොල්ලන්ට මේකේ තියෙන theory එක ඇත්තටම කියන්න ගියේ නෑ. මොකද ඒක මේ ඕගොල්ලන්ට මං හිතන්නේ තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි මේක මේ. මොකද දැන් අපිත් මේ අවුරුදු ගාණක් ස්ටඩි කරපු එක මම මේ ඔයගොල්ලන්ට මේ පැය කීපකෙදී කියන්න try කරන එක. ඉතින් මේ ඔය වගේ දේවල් try කරලා බලන්න. ඊට පස්සේ release එක කියලා තියෙනවා. release එක කියන්නේ දැන් මේ gate උනාට පස්සේ දැන් මේක වැහිලම තියෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ gate කරලා දැන් අපි හිතමුකෝ gate වෙලා තියෙනවා කියලා ශබ්දය අඩුයි කියලා. මේ gate එක kick එක ගැහුවට පස්සේ gate එක ඇරෙනවා. එතකොට ශබ්ද එනවා. මේක ඇරිලා තියෙන වෙලාව තියෙනවා. අපිට මේක ඕනනම් ටිකක් වෙලා ඇරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ තප්පර කීපයක් kick එක ගැහුවට පස්සේ ඇරලා තියෙනවා. එතකොට මේ gate එක process වෙන්නේ එයා bypass වෙලා ඉන්න ඔය time එක. ඒ release time එක තමයි මේ release කියලා තියෙන්නේ. release time එක මේ ස්ලයිඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් noise gates වල gain එකක් එන්නේ නැහැ මල්ලි. පොඩ්ඩක් ඒක මතක තියාගන්න. මෙතන නැහැ. මම මේ මෙතන පොඩ්ඩක් මේක කොයි copy paste කරද්දි වෙච්ච ප්‍රශ්නයක්. ඒකට සමාව වෙන්න. ගොඩක් වෙලාවට මේ compress මේ gate එකකදී gain කියන option එක එන්නේ නැහැ. මොකද ඒක අපි කලින් අපි ඉස්සෙල්ලම පාවිච්චි කරන ගොඩක් වෙලාවට gate එකක් ඊට පස්සේ තමයි මේ එන ශබ්ද compress කරලා එළියට දාන්නේ. එතනදී අපි gain එක වැඩි කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ noise gates කියන එක ගැන යම්කිසි idea එකක් යන්න ඇති කියලා. මොන හරි එතන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right. සජිත අහනවා තරුදු අයියාගේ නම්බර් එක දෙන්න කියලා. හරි මම වන්නම් ඒක. එතකොට හරි. දැන් මේ ඊළඟට තියෙන්නේ Y cables කියලා. Y cable එකක් කියන එක මම ගිය සතියේ මම පොඩි explanation එකක් දුන්නා Y cable එකක් කියන එක. මේ Y cable එක අවස්ථා එක එක අවස්ථාවලට පාවිච්චි කරනවා. හැබැයි අපිට ගොඩක් වෙලාවට මේ Y cable එක analog environment එකකදී පාවිච්චි වෙන්නේ insert කියලා මේ තියෙනවා port එකක් මේ ඔයගොල්ලන් ගොඩක් වෙලාවට දැකලා තියෙන analog mixers වල තියෙනවා insert කියලා. එතකොට මේ insert එකේදී වෙන්නේ දැන් අපි හිතමු අපිට compressor එකක් දාගන්න ඕන kick drum එකේ හරි my voice channel එකකට හරි මොකක් හරි instrument එකක් හරි තියෙන එකට දාන්න ඕන. එතකොට අපි හිතමු channel එකක් තියෙනවා channel 1 කියලා. ඒ channel 1 එකේ තියෙන kick drum එක. kick drum එකට අපි compressor එකක් දාගන්න ඕන. අපි Y cable එකක් පාවිච්චි කරනවා. ඕගොල්ලන්ට මේ පින්තූරේ පේනවා. පළවෙනි
එක ගත්තොත් එහෙනම් පළවෙනි පින්තූරේ තියෙනවා මේ TRS mono jack Y lead insert points. හරි. දැන් ඔතන වෙලා තියෙන එකේ ඔය පල්ලෙහා තියෙනවා මේ වයර් එක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඉස්සරහම තියෙන TRS jack එකක්. සමහර අය කියනවා ඒකට ස්ටීරියෝ jack එකක් කියලා. ඒක ඒ concept එක වැරදි. ස්ටීරියෝ jack එකක් නෙමෙයි. TRS කියන්නේ balance jack එකක්. මෙතනදී අපි එක පාවිච්චි කරන්නේ wiring එක පොඩ්ඩක් වෙනස් කරලා. මෙතනදී වෙන්නේ අපි insert port එකට තමයි මේ TRS jack එක plug කරන්නේ. plug කරලා ඊට පස්සේ එකක් යනවා ඔය එකක් තියෙනවා input එකක්. දැන් මේ TRS jack එක අපි දැම්මට පස්සේ mixer එකට mixer එකේ XLR එකෙන් අපි කියන්නේ in කරලා ගන්න mic එක ඒන ශබ්දේ මේ Y cable එක හරහා යනවා මේ අදාළ කරන අපි හිතමු compressor එකක් වෙන්න පුළුවන් compressor gate දෙකක් මේකට නෙන්නේ මම කිව්වා වගේ. එහෙම නැත්නම් reverb එකක් වෙන්න පුළුවන්, delay එකක් වෙන්න පුළුවන්, මොන හරි effect එකක් එහෙම එකක මොකක් හරි මේ processor එකට in වෙනවා. ඒකේ process වෙලා out එකත් එතනම තියෙනවා. එතකොට ඒ ශබ්ද කෙලින්ම එන්නේ insert channel එකට. insert channel එකෙන් පස්සේ තමයි මේ gain එකට යන්නේ. ඒ කියන්නේ එතනින් process වෙලා එන ශබ්ද තමයි අපි gain කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් console එකෙන් equalize කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක monitors වලට දාගන්න මේ process එක. ඕක තමයි සරලව Y cable එකකින් වෙන්නේ මේක ඔයගලන්ට ටිකක් advanced requirement use කරන්න වෙනවා. ඒකෙන් හින්දා මේ වැඩේ පොඩ්ඩක් මතක තියාගන්න ඕන note එකක් දාගෙන මේක ගැන ටිකක් හොයන්න Google එකේ. ඒතර ඔයගලන්ට මේක හදන හැටි කොහොමද මේ දේවල් ටික තියෙනවා. ඉතින් ඔය පල්ලෙහා තියෙන්නේ XLR විදිහට යන එකක්. මොකද ඒවත් එහෙම use කරන්න වෙන devices උත් තියෙනවා. XLR විදිහට යන ඒවා standard connections නැතුව යන්න. එහෙම devices තියෙනවා. මොකද high end devices සමහර ඒවා හදනවා. මොකද ඒගොල්ලන්ට අර quality ශබ්දයක් produce කරන්න ඕන හින්දා. අපි යමු ඊළඟ slide එකට. right. ගොඩක් දුරට ඉවරයි වගේ. හරි. එතකොට patching වලට යන්න කලින් මම පොඩ්ඩක් මෙතන තියෙනවා මේ limiters delay and reverb. ඕගොල්ලන් delay and reverb කියන එක දන්නවා ඇති. reverb එකක් පාවිච්චි කරන්නේ live sound වල මොන වගේ වැඩකටද කියලා. සාමාන්‍ය කෝ reverb එකක් effects තමයි මේවා. ශබ්ද අපි දාන්න ඕනේ ඒවා. අපි මොකක් හරි voice එකක් ගත්තාත් violins හරි guitars හරි මේවා දාන්න ඕන විදිහක් නැහැ. ඕගොල්ලන්ට ඕමනා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සහ දැන් පාවිච්චි කරන එක කියන්නේ දැන් මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන විදිහට ගත්තොත් මේවා සාමාන්‍ය විදිහට තාමත් පාවිච්චි වෙන්නේ. හැබැයි මේවල ගොඩාක් ඇඩ්වාන්ස් ඒවා තියෙනවා. අපි වෙන රටවල් වල ගොඩක් දකින්න දේවල් සහ ඒ රිග්ස් වල තියෙන ඒවා. ඉතින් මේවේ ලිමිටේෂන්ස් තියෙනවා. මම ඉස්සරහට කියන්න මේවා පාවිච්චි කරන ඒවා මේ ලංකාවේ ඇයි වෙන්නේ නැත්තේ මම පොඩ්ඩක් ඔයගලන්ට ඉන්ඩස්ට්‍රි එක ගැනත් ඉස්සරහට කියන්න කියලා හිතන් ඉන්නවා. මම ලිමිට එක ගැන ලිමිට එක කියන්නේ මල්ලි ඩයිනමික් රේන්ජ් එක අපි threshold එකක් ලිමිට එකේ හදන්න පුළුවන්. ඒ ලිමිට් එක දැම්මට පස්සේ එතනින් එහාට ශබ්ද ජෙනරේට් වෙන්නේ නැහැ. එතනින් එහාට කෙලින්ම කපලා දානවා. ඒ කියන්නේ ඩයිනමික් රේන්ජ් එක අපි ඩෙසිබල් වැලියු එකක් දීලා තිබ්බා කියලා හිතමුකෝ. මොකක් හරි ඒ අපි හදාගන්න රේන්ජ් එකත් එක්ක ඇවරේජ් තියලා එතනින් එහාට ශබ්ද වැඩි වුණාට පස්සේ එයා එතනින් එහාට ශබ්ද අයින් කළා දානවා. ලිමිට එකක් කරන්නේ ඒක. දැන් කම්ප්‍රෙසර් එකයි ලිමිට එකක් ගත්තොත් කම්ප්‍රෙසර් එක කරන්නේ වැඩි වෙන පීක් එකේ තියෙන ටික අඩු කරලා ඩයිනමික් රේන්ජ් එක ඇතුළට ගන්න එක. ලිමිට එකේදී කරන්නේ ඒක පහුව. ඒ කියන්නේ ඒක පාස් කරලා යන ටික කෙලින්ම අයින් කළා දාන එක. ඉතින් ලිමිටර්ස් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හැබැයි ලිමිට එකක් පාවිච්චි කරද්දී මතක තියාගන්න හොඳ නොලෙජ් එකක් ඕන. ඔයා පාවිච්චි කරන ලිමිට එක සහ ඔයා කරන දේ අනුව ගැන තියෙන්න ඕන හොඳ අයිඩියා එකක්. මොකද මේ ලිමිට එකකින් ලිමිට එකක් ඇත්තටම පාවිච්චි කරාට පස්සේ ඔයා හදන සවුන්ඩ් එකේ ඔරිජිනල් සද්දේ ඔයාට ඕන කරන සද්දේ එළියට එන්නේ නැහැ. ලිමිටර්ස් සමහරලාට සෙපරේට්ලි පාවිච්චි කරන්න නැති අවස්ථාවක් තියෙනවා. සහ ගොඩක්ම ඇම්ප්ලිෆයර්ස් වල දැන් එනවා ලිමිටර් ඉන්ටග්‍රේට් කරලා ඒගොල්ලන්ගේ DSP එකත් එක්ක. ඉතින් ගොඩක් අය ලිමිටර්ස් දානවා මේ ස්පීකර්ස් ප්‍රොටෙක්ට් කරන්න කියලා. ඒකෙන් වෙන්නේ මෙහෙම ඒක ලිමිටර් එකක් ස්පීකර් සිස්ටම් එකකට දාලා පාවිච්චි කරනවා කියන්නේ ඇත්තටම ඉන්න සවුන්ඩ් ඉංජිනියර්ගේ නොලෙජ් එක ටිකක් අඩු බවක් කියන්නේ මෙහෙම එයා කරන දේ සමහරට එයාට නොතේරෙන්න පුළුවන්. මම දකින්නේ මේ වගේ දේවල් මගේ පර්සනල් ඔපිනියන් එක. මොකද මේ
ඒ කියන්නේ ලිමිටර් එකක් කියන එක අපි යූස් කරන්න ඕන මේ තැන් තියෙනවා. ඒ කියන්නේ අපිට ස්ටුඩියෝ එකකදී හරි එහෙම ගන්න පුළුවන්. හැබැයි අපි ඒක ගන්නේ මොන හරි තවත් ශබ්දයක් ජෙනරේට් කරන්න වෙන්නත් පුළුවන්. නැත්තම් අපිට ඒක ඒ කියන්නේ අපි හදන ශබ්දය අපේ මික්ස් එකට ඌමනාට වඩා වැඩි වෙනවා නම් වෙන්නත් පුළුවන්. සමහරවිට මාස්ටර් channel එකකට ලිමිටර් එකක් දාලා පාවිච්චි කරනවා කියන එක තේරුමක් නැති වැඩක්. මොකද මේ ඒකින්ද ඒක පොඩ්ඩක් අර තේරුම් ගන්න බලන්න ලිමිටර් එකකින් කියන්නේ තමන් හදන ශබ්දේ භාගයක් නැති වෙන දේ තමයි උතනදි වෙන්නේ. ඉතින් මම යන්නම් ප්‍රොෆෙෂනල් ඔඩියෝ සිස්ටම් පැචිං කියන එකට. සාමාන්‍ය සිස්ටම් එකක් පැච් කරන විදිය මට ඕගලන්ට පෙන්වන්න තිබුණා නම් හොඳ. ඇත්තටම මට මේ මං අද ස්ටුඩියෝ එකේ කවුරුත් ඇසිස්ටන්ට් කෙනෙක් ඇත්තේ නැහැ. ඕගලන්ට මේක ගැන තේරෙන්නේ නැත්නම් අහන්න මම try එකක් දෙන්නම්. මේක ඇත්තටම පැච් කරලා මේ පෙන්වන්න පුළුවන් නම්. ඉතින් පොඩ්ඩක් මේ බැලුවොත් එහෙම ඔයගලන්ට තියෙන මයික්‍රොෆෝන් එකක් තියෙනවා. ඒක XLR කේබල් එකකින් අපි මික්සර් එකට කනෙක්ට් කරනවා. ඉතින් ඒකට අපිට මොනවා හරි DSP එකක් දාගන්න ඕන නම් Y කේබල් එකක් තියෙනවා. මේ Y කේබල් එක යූස් කරලා අපිට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි XLR cables යූස් කරලා left right අපි amplifier එකට in කරනවා. එතනට අපි කනෙක්ට් කරනවා ස්පීකර් සිස්ටම් එකක්. ස්පීකර් සිස්ටම් එකට අපි ස්පීකර් cables යූස් කරලා අපි ස්පීකර් සිස්ටම් එකට කනෙක්ට් කරනවා. ඉතින් මෙතන powered speakers තිබ්බොත් active speakers තිබ්බොත් එහෙම අපිට directly XLR එකම කනෙක්ට් කරන්න පුළුවන්. amplifier කියන එක ස්පීකර් එකේම ඉන්ටග්‍රේට් කරලා තියෙන හින්දා ඊට පස්සේ අපිට එතනින් volume levels හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඕක තමයි බේසික් පැචිං එක. මං හිතන්නේ ඕගොල්ලන් මේක දන්නවා ඇති. මේක ආයි මං හිතන්නේ මම මේක ස්පෙෂලි කියන්න ඕන කියලා. මොකද මේ සාමාන්‍ය දැන් ගොඩක් අය මේ දේවල් දන්නවා කියලා මම හිතනවා. මොකද ගොඩක් අය මේ මාර කියුරියස් මේ නොලෙජ් එකට මේ මම හිතන විදිහට අර ගොඩක් අය ඉතින් මේ ගැන සර්ච් කළා මේක මෙහෙමයි කියලා හිතා ගන්න පුළුවන්. මේක ඇඩ්වාන්ස් එකක් තියෙනවා මල්ලි. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන. ඉතින් ඔව් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මට ප්‍රශ්නයක් අහනවා කවින් අයියේ කම්ප්‍රෙසර් එක අනිවාර්යයිද කියලා. කම්ප්‍රෙසර් එක අනිවාර්යයිද? නෑ කම්ප්‍රෙසර් එකක් අනිවාර්ය නෑ මල්ලි. දැන් ඕගොල්ලන් සාමාන්‍යයෙන් මොකක් හරි ඉස්කෝලේ මොකක් හරි වැඩකට පාවිච්චි කරනවා නම් ඕගොල්ලන් කම්ප්‍රෙසර් එකක් දාන්න ඕන කියලා නීතියක් නෑ. මම කියන්න ඕන මෙන්න මේ ටික කියන්න ඕන. දැන් අපි මෙතන පාවිච්චි කරන්නේ මේ යුනිට්ස් කීපයක්. දැන් මෙතන මේ ඕගොල්ලන්ට පේන තියෙන DSP units මේවා එකක්වත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් යූස් කරන්න ඕන දේවල් නෙමෙයි. මේ ඉන්ඩස්ට්‍රි එකේ ඒවා පාවිච්චි කරන්න ඕන තැන් පොඩ්ඩක් ඉන්න මට මොකක් ආවා. ඔයගොල්ලන්ට මං කියන දේ ඇහෙනව නේද? පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ටේබල් මදි කියලා මෙසේජ් එකක් ආවා. මං හිතන්නේ අවුලක් නැතුව ඇති නේද? right හරි back to the topic. right මෙහෙම මේකක්වත් අනිවාර්ය නැහැ. right කවින් කියනවා lag වෙනවලු. පොඩ්ඩක් ඉන්න මං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චේන්ජ් කරන්න. right හරි දැන් කියන එක හැරෙනවා. right ඉතින් මේ එකක්වත් මං කලින් කිව්වා වගේ මේවා මේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ රිග් එකේ තියෙන්න ඕනේ නැහැ. ඉතින් මේවා ටූල්ස් විදියට හිතාගන්න, මේවා ගැන ටිකක් ස්ටඩි කරන්න. මේ දේවල් කියන්නේ ඕගොල්ලන්ට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට වැඩ කරන්න හිතන් ඉන්නවා නම් මේ දේවල් ගැන දැනීමක් තියෙන්න ඕන. මොකද මේවා පාවිච්චි කරන එක දැන් කෙනෙක් ඕගලන්ට උදාගන්නන්න පුළුවන් මේ දේවල් මෙන්න මේ තැනදී පාවිච්චි කරන්න කියලා. ඒක ඇත්තටම එහෙම කියන්නේ මම දකින විදිහට නම් උගන්වන්න ලේසි වෙන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේක ගැන බේසික් අයිඩියා එකක් ගන්න. බට් මම නම් හිතන්නේ ඇත්තටම මේකේ තියෙන concept එක තේරුම් ගත්තා නම්, ඒ කියන්නේ මේ තියෙන components දෙන්න මෙතන තියෙන මං 6ක් දාලා තියෙන මීට වඩා දේවල් අපි පාවිච්චි කරනවා
ඩිජිටල් එන්වයරන්මන්ට් එකකදී දැන් කියන්නේ මේ අවුරුදු කීපයක් ඇතුළත මේ ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙලා තියෙන විදිය අනුව. ඉතින් මේ දේවල් හැම වෙලෙම අනිවාර්යයි කියලා හිතන්න එපා. මේවා ටූල්ස් විදියට ඔළුවේ තියාගන්න මේකෙන් මේ දේ කරගන්න පුළුවන්. ඒකට මේ අපි මොකක් හරි සද්ද වැඩි වෙනවා අරෝමියෝ කේස් එකක් තියෙනවා නම් අපිට පුළුවන් හරි කම්ප්‍රෙස් එකක් දැම්මොත් හරියයි. ගේට් එකක් දැම්මොත් මේක හරියයි. හරියට ඉක්විලයිස් කරගත්තොත් මේ වැඩේ හරි. ඒ වගේ දැන් උදාහරණයකට ඔයාලට පුළුවන් ඕන දැන් ඔයගොල්ලන්ලගේ තියෙන මික්ස් එකක් මොකක් හරි තියෙනවනේ ඒකේ බෑන්ඩ්ස් 3යි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ෆ්‍රීකවෙන්සි සිලෙක්ටර් එකක් නැත්නම් ෆ්‍රීකවෙන්සි එකක් හරියට සිලෙක්ට් කරලා අඩු වැඩි කරගන්න පැරාමෙට්‍රික් EQ එකක් ඕගොල්ලන්ගේ ඇනලොග් මික්ස් එකේ නැත්නම් පුළුවන් ඕගොල්ලන්ට මේ ග්‍රැෆික් ඉක්විලයිසර් එකක් ඉන්සර්ට් කරලා වෙනම තියාගන්න මේ ඒ channel by channel හදාගන්න. ඉතින් ඒක ඇත්තටම මමත් කොච්චර ඩිජිටල් එන්වයරන්මන්ට් එකක වුණත් මල්ලි මම වුණත් කරන දෙයක්. මම පැචින් කරනකොට ගොඩක් වෙලාවට මම කික් ඩ්‍රම් එක අරගත්තාම කික් ඩ්‍රම් එකට වෙනම ඉක්විලයිසර් එකක් 31 බෑන්ඩ් ඉක්විලයිසර් එකක් වෙනම දානවා. පැරාමෙට්‍රික් ඉක්විලයිසර් එක කොහොමත් ඒ channel එකේ තියෙනවා. ඉතින් මම ඉන්සර්ට් එකක් විදියට 31 බෑන්ඩ් එකක් මම ඇඩ් කරගන්නවා. ඉතින් ඒ මගේ ඩිජිටල් කන්සෝල්ස් වල මම යූස් කරන විදිය. ඉතින් ඇනලොග් එකක වුණත් මම කොහොමත් මම මේ දේවල් ගන්නකොට මම අදාළ කෙනා කවුරු හරි සවුන්ඩ් සප්ලයර් කෙනෙක් ඉන්නවනම් සවුන්ඩ් සප්ලයර් එකෙන් මම ඉල්ල ගන්නවා. ඉතින් අර මම ඕගොල්ලන්ට යුනික්ලි ඕගොල්ලන් වැඩ කරන් යද්දි ඕගොල්ලන්ට තේරෙයි රයිට් මම මගේ රිග් එක මේ විදිහට හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒකින්ද ඒ විදිහට මේ දේ තේරුම් ගන්න. මොකද මේ දැන් ඕගොල්ලන් මෙහෙ වැඩ කරා දැන් ලංකාවේ වැඩ කරද්දි ඇත්තටම ලංකාවේ ලොකුවට මේ දේවල් ඇඩ්වාන්ස් නැති වුණාට මේ අපි පිටරටත් එක්ක වැඩ කරද්දි මල්ලි මේවා ප්‍රිසයිස්ලි අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ට මෙන්න මෙහෙමයි අපි හිතමුකෝ අපි කොහේ හරි ටුවර් කරනවා කියලා ටුවර් කරනකොට අපි සම්පූර්ණයෙන් දැනන් යන්න ඕන අපි ඉංජිනේර් අපි යන්නේ මොකක් හරි බෑන්ඩ් එකකට හරි කොන්ෆරන්ස් එකකට හරි එහෙමනම් ඒගොල්ලන් අපිට එවනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා ඒකට හරියන්න තමයි අපි හදන්න ඕන අපේ රිග් එක කියලා. එතකොට අපෙන් ඒගොල්ලන් ඇසිස් කරගන්නවා කොහොමද මේ ඒගොල්ලන්ගේ රිග් එක එන්න ඕන කියන එක. ඉතින් අපි ඒගොල්ලන්ට වෙනම ටෙක් රයිඩ් එකක් කියලා එකක් හදනවා. හදලා අපි ඒකේ මෙන්ෂන් කරනවා මෙන්න මේ දේවල් අපිට ඕන කියලා. ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එකෙන් එන්නේ මල්ලි ඒක ඉගෙන ගත්තාම කියලා එන්නේ නැහැ. අර ලයිව් කම්පොනන්ට්ස් මේවා කියන්නේ ඇත්ත ලෝකෙදි භාවිතා කරද්දි තමයි ඕගොල්ලන්ට මේ දේ තේරෙන්නේ. ඉතින් ඒකින්ද ඒක ඒ විදිහට මේව ගැන ටිකක් හොයන්න. මොකද මම මේ කිව්ව දේවල් හරිම බේසික් දේවල් ටිකක් කිව්වේ මේ මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා. මොකද ඉක්විලයිසර්ස් වල ගත්තොත් එහෙම ඕගොල්ලන්ට ඉක්විලයිසිං කියන එක මේ කියන්නේ ඇම්ප්ලිෆයර්ස් වලත් පාවිච්චි කරනවා. මේනම ෆිල්ටර්ස් තියෙනවා. දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන බටර්වර්ත් කියලා ෆිල්ටර්ස්. බට් ඒ ෆිල්ටර්ස් එක එක තියෙන ස්ලෝප්ස් වලට හැදෙන විදිහට ගොඩාක් මේ ලොකු විෂයක්. ඉතින් ඒකින්ද පුළුවන් තරම් හොයන්න. ඕගොල්ලන්ට ඇක්සස් එක තියෙනවා ඉන්ටර්නෙට් එකට ඇක්සස් එක අරගෙන පුළුවන් තරම් හොයන්න. ඉතින් එකට විකිපීඩියා එක විකිමීඩියා කියලා තියෙනවා. තම ඕගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන් වේවා. ඉගෙන ගන්න මේ දේවල් ටික. මොකද මේවා බේසික්ලි ඕගොල්ලන් දැනන් ඉන්න ඕන. මේ මොකද මේ ටෙක්නොලොජි එක ඉස්සර වගේ නෙමෙයි. දැන් අපි ඉගෙන ගන්න කාලේ මල්ලි මෙච්චර ලොකුවට මේ දේවල් තිබ්බේ නැහැ. දැන් ඒ වුණාට හරිම ලේසි. දැන් ඕගොල්ලන් ගොඩක් වෙලාවට දැකලා ඇති බෑන්ඩ්ස් වල perform කරන කට්ටිය කම්පියුටර්ස් තියාගෙන ඒ වලින් ගන්නවා ශබ්දේ එක දේවල් තියෙනවා. ඉතින් එහෙම කරන්න ඉස්සර එහෙම තිබුණ නැහැ. ඒ කියන්නේ එහෙම ටෙක්නොලොජි ඉස්සර ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බේ නැහැ. ලයිව් perform කරන්න පුළුවන් විදිහට මේ softwares හදලා එහෙම තිබ්බේ නැහැ. බට් දැන් ඒ තත්ත්ව වෙනස්. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඇනලොග් කන්සෝල් එකක් තියාගෙන ඕනනම් DSP එකක් එළියෙන් හයි කරගන්න. මේ වයර් ටික ගහලා. ඉතින් එහෙම කරන අවස්ථාවක් තියෙනවා එක එක ඉංජිනේර අනුව. මොකද මල්ලි ඇනලොග් කන්සෝල්ස් තාමත් මේ ඒ කියන්නේ තාම මාකට් එකේ තියෙනවා ගොඩාක් ඇඩ්වාන්ස් විදියට හදලා. ඒ කියන්නේ ඒ වුණාට ඒකේ තියෙන සිස්ටම් එක ඇනලොග්. මොකද ඒ සද්දේ අපිට ඩිජිටල් එකකින් හරි අමාරුයි ගන්න. මොකද මේ අර මම ඔයගලන්ට ගිය සතියේ කිව්වා වගේ වැල් සිස්ටම්ස් වල තියෙන ඒ වෝම් සද්දේ ඩිජිටල් ලෙවල් වලින් ගන්න බෑ. ඉතින් ඒක ඕගොල්ලන් පාවිච්චි කරද්දී ඕගොල්ලන්ට තේරෙන්නේ මේ වැඩ කරන් යද්දි. ඉතින් මම එහෙමම මේ පොඩි ඉන්ට්‍රෝ එකක් ගන්නම් මේ ඉන්ඩස්ට්‍රි කියන එකට. මේ මට මේක ඇත්තටම මම මේ ප්‍රසන්ටේෂන් එකේ මම ඕගොල්ලන්ට කියන්න හදපු එකේ මේ කී සතියේ මට මේ අදහස තිබ්බේ නැහැ. කී සතියේ මේ ඕගොල්ලන් මගෙන් ප්‍රශ්න වගේක් ඇහුවා. මේ ඒ අහපු ප්‍රශ්න වලින් තමයි මම තේරුම් ගත්තේ නැහැ ඕගොල්ලන්ගේ නොලෙජ් එක. දැන් මම හිතුනට වඩා ඕගොල්ලන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියන එක. ඕගොල්ලන්ගේ වයසත් එක්ක. ඉතින් මට හිතුණා පස්සේ මේ පොඩි අයිඩියා එකක් දෙන්න ඕගොල්ලන්ට මේ ඉන්ඩස්ට්‍රි එක මොන වගේද වැඩ කරන්නේ කියලා.
මේ මම මේ කතාව කරන් යද්දි ඔයගොල්ලන් පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න මේ ඕවර්ऑल ඒ කියන්නේ ඔයගොල්ලන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට වැඩ කරන්න ඉන්නවා නම් ඒ වැඩ කරද්දි ඔයගොල්ලන්ට එන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට මොන හරි ඇසිස්ටන්ස් එකක් ඕන නම් ඒක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඕන එකක් අහන්න මම දන්න විදිහට මම උත්තර දෙන්න. ඉතින් මොකද හේතුව මේකේ තියෙන possibilities මල්ලි ගොඩක් අය දන්නේ නැහැ. ලංකාවේ නම් ස්පෙෂලි දන්නේ නැහැ මම දකින විදිහට. ඉතින් ඔයගොල්ලන් ඉන්ටර්නැෂනල් මාකට් එකේ වැඩ කරන්න යනකොට තමයි ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට ලොකු කාලයක් යනවා මල්ලි. අපි කොච්චර ඉගෙන ගත්තත් අපේ එක්ස්පීරියන්ස් එක කියන එක මම හිතන්නේ මේ ඒක අපිට එන්නේ ඉතින් කොහොමත් අපි ඒ අදාළ ශ්‍රේෂ්ඨය ගත කරන කාලෙත් එක්ක සහ ඒකේ හම්බෙන මිනිස්සු ඒ වගේ දේවල් එක්ක. ඉතින් සහ ඔයගලන්ට මම කලින් එක්ස්ප්ලেইন කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. හරි. සෙනුක ගිය සතියේත් මම හිතන්නේ ඔයාම අහලා තිබ්බ මේ බයිනෝරල් ප්ලෑනින් ගැන. මම ඕක කියන්න කියලා ඇත්තටම මේ මැසේජ් එක ගානට වෙලාවට ආවේ. මේ ගිය සතියේත් ඇහුවා බයිනෝරල් ප්ලෑනින් ගැන. බයිනෝරල් ප්ලෑනින් කියන්නේ මල්ලි මෙහෙමයි. බයිනෝරල් ප්ලෑනින් කියන එක දැන් අපි සාමාන්‍යයෙන් අපි නෝමල් මික්ස් එකක් ගත්තොත් එහෙම මික්සර් එකේ අපි left right කියන channels දෙක තමයි අපි pan කරන්නේ. එතකොට මේකේ වම දකුණ කියන දේ තමයි අපිට සාමාන්‍ය ස්ටීරියෝ එකකදී අපිට මික්සර් එකකදී ගොඩක් වෙලාවට පේන තියෙන්නේ. බයිනෝරල් ප්ලෑනින් වලදී මේක pan කරන එක විදිහක් විතරයි. අපි බයිනෝරල් ප්ලෑනින් වලදී අපිට තියෙනවා ඉස්සරහ පිටිපස්සක් කියලා දෙයක්. ඒ කියන්නේ ෆ්‍රන්ට් එකයි බෑක්වර්ඩ්ස් උයි අපිට මේක පොසිෂන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ප්ලෑනින් වලදී බයිනෝරල් ප්ලෑනින් කරන්න වෙනම මම හිතන්නේ ප්ලගින්ස් තියෙනවා. අපිට ලයිව් ඒවා යූස් කරන්න බැරි නෑ පුළුවන්. ඒවට තියෙනවා වෙන වෙනම ඇප්ලිකේෂන්ස් දාගන්න අපේ ඩිජිටල් කන්සෝල්ස් වලට. හැබැයි මම නම් දැකලා නැහැ ඇත්තටම ඇනලොග් ඒවට ඉන්සර්ට් එකක් විදිහට ඒක දෙන්න ටිකක් අමාරුයි මේ වැඩේ. ඒක කරන්න බෑ ඇත්තට මේක ඇනලොග් එකකදී මේ අපි ඒක වෙනම ප්‍රොසෙස් එකක් විදිහට ඒක ලොකු පැචින් පාර්ට් එකක් තියෙන එක ඇනලොග් එකකදී කරන්න ගියොත් බට් ඩිජිටල් එකකදී අපිට ප්ලගින් එකක් දාලා අපිට පුළුවන් ඒ දේ කරන්න. ඉතින් අර මං කිව්වා වගේ බයිනෝරල් ප්ලෑනින් වල තියෙන්නේ අපිට මේ ස්පේස් එක අපි ගත්තොත් එහෙම අංශක 360ක් විදිහට අපි මැද්දේ ඉඳගෙන ඒ තැන අපිට තැනක් අරගෙන වම දකුණ විතරක් නෙමෙයි අපිට ඉස්සරහක් තියෙනවා පිටිපස්සක් තියෙනවා. එතනදි වෙන්නේ අපි පොසිෂන් කරන තැන ඒක ටෙක්නිකලි වෙන්නේ සද්දේ අඩු වැඩි වීමකුත් වෙනවා. අඩු වැඩි වීමක් එක්ක තමයි මේ දේ පෑනින් වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය කන්සෝල් එකක තියෙන left right panning වලට වඩා වෙනස් මල්ලි. ඉතින් binaural panning වලින් ඉස්සරහට ගියාට පස්සේ ඕක Dolby systems වලටත් integrate කරනවා ඔය panning system එක. ඉතින් ඒක ඇත්තටම ටිකක් advanced system එකක් ඕගොල්ලන්ට මේ ඉගෙන ගන්න. ඒ කියන්නේ advanced කියන්නේ ඒක ටිකක් ඕගොල්ලන් study කරන්න ඕන දෙයක්. මොකද මේ දැන් සාමාන්‍යයෙන් audio engineering වල අපිට 5.1 mixing 7.1 එහෙම කියලා but ඉගෙනුවාට ඒ කියන්නේ ඔයගොල්ලන්ට යම් ඒ කියන්නේ software එකක් අරගෙන ඒ software එකේ තියෙන දේවල් ටික ඉගෙනුවාට ඒක එහෙම නෙමෙයි. මොකද ඔයගොල්ලන් Dolby systems ගැන study කරන්න ගියොත් එහෙම Dolby වල මොකද ලෝකේ ස්ටෑන්ඩඩ් එකක් නේ Dolby කියන දේ. ඔයගොල්ලන් ෆිල්ම් එකක් බලන්න ගියත් ඔයගොල්ලන්ට Dolby system එකක් තමයි තියෙන්නේ ලංකාවේ ගත්තත්. ඉතින් ලෝකේ එක ස්ටෑන්ඩඩ් එකක් විදිහට හදලා තියෙන එකක්. ඉතින් ඕගොල්ලන් ඔය පෑනින් ගත්තොත් එහෙම පෑනින් වල තියෙන එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් තමයි එහෙම ගත්තොත් එහෙම Dolby කියන්නේ. ඉතින් සෙනුක අහනවා 8D sound වගේ නේද කියලා. ඔව් 8D වගේ තමයි. 8D sound එක වගේ තමයි. මොකද මල්ලි මේ ඕගොල්ලන් කියන්නේ dimensions දෙකක තමයි ඕක place වෙන්නේ. මම සරලව කිව්වොත් එහෙම. but ඕක ටිකක් ඇඩ්වාන්ස් වුණොත් එහෙම ඕක අපිට වෙන වෙන කියන්නේ තැන් වලට හදන්න පුළුවන්. මට ඒක ඔයගොල්ලන්ට මේ ඒක එහෙම එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේ දැන් අපි දැන් මම දන්නවා සෙනුක කතා කරන්නේ මේ සමහර විට සෙනුක දන්නවා ඇති DAWs වල කොහොමද මේ දේ වෙන්නේ කියලා. but ඒක ඇත්තටම real world අපි ගත්තොත් එහෙම අපි ඒක mix කරන්න ගිහිල්ලා හරියට මික්සිං එකක් කරනවා නම් 7.1 හරි 5.1 හරි එතනදී ඒ දේ වෙනස් වෙනවා. මොකද ඒකට අපි වෙනම කන්සෝල්ස් යූස් කරනවා මේ මික්සිං වලට. මොකද
දැන් ඔය දැන් ඔය 8D sound වගේ අපිට YouTube එකේ වගේ හම්බෙන දේවල් මල්ලි ඉන්නේ normal consumers ලට නිකන් හදන්න එක music අහන කට්ටියට හදන්න but ඒක practically left right dimensions වල ඒකෙන් අපි සාමාන්‍ය stereo අහන විදියට තමයි මේක වෙන්නේ. හැබැයි ඒකත් එක්ක අපිට document මේ මොනවද data file එකක් එහෙම එන්නේ නැහැ. අපිට එන්නේ normal MP3 එකක් විතරයි. එතකොට අපි ඒක අහද්දි headset එකේ තියෙන headset එකේ ඇහෙන විදියට ඇහෙන්නේ. හැබැයි අපි හරියට surround system එකක් විදියට ගත්තොත් එහෙම ඒක decoder එකක් තියෙන්න ඕන වෙනම අපි headset එකක් use කරන්න අපි normal headset එකක් ගත්තත් ඒකේ තියෙන්න ඕන decoder එකක්. ඒක metadata එකක් විදියට තමයි අපිට data එන්නේ සහ ඒක decode වෙන්නේ. ඒ කියන්නේ අපිට ඔය කියන surrounding එක decode වෙන්න වෙනම decoder එකක් තියෙන්න ඕන. ඒ ශබ්දය ඇහෙන්න. ඉතින් binaural panning ගැන තව ටිකක් ස්ටඩි කරන්න. එතකොට ඔයාට මේ ඕක ඕගලන්ට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ නිකන් binaural panning කියලා ඔයගලන්ට එනවා මේ කොහොමද ඒක කරන්නේ binaural beats තියෙනවා ඒ වගේ තියෙනවා දේවල්. ඉතින් මේ ඒක ටිකක් ස්ටඩි කරන්න plugins තියෙනවා ඔකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් digital audio workstations වල ඒ plugin එකක් පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් ශබ්දයක් හදාගන්න. ඔයගලන් සමහරට දන්නවා ඇති දැන් Apple phones වල තියෙනවා spatial audio කියලා එකක් introduce කරලා ඒක වෙන්නේත් ඔය වගේම දෙයක් තමයි. ඒකට අමුතුවෙන් mix කරනවා කියන්නේ ඇත්තටම දැන් අලුතෙන් mix කරද්දී අපි මේ දේවල් ගැන කොහොමද concern වෙන්න ඕන මේ panning සහ ඒ position කරන විදිය ගැන සද්දේ. මොකද මේ especially electronic music වලට ආවට පස්සේ panning කියන එක මාර important සහ reverbs ඒ දේවල් ඒ කියන්නේ reverb with panning කියලා වෙනම තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් ඔයගලන් ස්ටඩි කරන්න ඕන. ඉතින් මේ දැන් මෙතන අද මේක ඉන්න කට්ටිය ඔයගලන් කවුරු හරි ඉන්නවද නිකන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන්න ඕන කියලා හිතන කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් එවන්න. නිකන් කියන්නේ right හරි right හරි මෙහෙමයි. දැන් මම මේ ඉන්ඩස්ට්‍රි එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. මේක මේ අපි ආපු මේ ඉන්ඩස්ට්‍රි එකට අපි ආපු විදිය සහ දැන් මට පේන්න තියෙන දේ ගැන මම දැන් අවුරුදු දැන් 12කටත් එහා මම මේකට ඇවිල්ලා. ඉතින් ඇත්ත කතාව මේකේ ඉන්න ගොඩාක් කියන්නේ පරණ කට්ටියට වඩා ඉතින් මම එච්චරම මේ සීනියර් කෙනෙක් නෙමෙයි. බට් මම දේවල් ටිකක් මම ස්ටඩි කරා සහ මම වැඩ කරනවා. ඉතින් මම දැනට තේරුම් අරන් තියෙන දේවල් එක මම ඔයගලන්ට දෙයක් කියන්න මේ ඉන්ඩස්ට්‍රි එක ගැන. එතකොට කට්ටිය මැසේජ් කරනවා මේගොල්ලන් කැමතියි කියලා. හරි. දැන් මෙහෙමයි. මල්ලි මේ ඉන්ඩස්ට්‍රි එක දැන් ඕගොල්ලන් ගොඩක් සවුන්ඩ් එකක් වගේ අපි හිතමු ඕගොල්ලන් මියුසිකල් ෂෝ එකක් බලන්න යනවා කියලා. මියුසිකල් ෂෝ එකක් බලන්න යනකොට මියුසිකල් ෂෝ එකේ ඔයගොල්ලන්ට හම්බෙනවා ෆ්‍රන්ට් ඔෆ් හවුස් ඉන්ජිනියර් කෙනෙක්, FOH ඉන්ජිනියර් කෙනෙක්. ඊට පස්සේ ස්ටේජ් එකේ ඉන්නවා MOH ඉන්ජිනියර් කෙනෙක්. ඔහොම ඉන්නවා කට්ටිය. දැන් අපි ටෙලිවිෂන් channel එක broadcast engineersලා එහෙම ඉන්නවා සෙට් එකක්. ඉතින් දැන් ඕක දැක්කහම ගොඩක් කට්ටියට හරි ආසයි. මම දන්නවා මේ කියන්නේ අපිටත් ඒ ආසාව තිබ්බ මල්ලි. ඒ කියන්නේ අපි මම මේක ස්ටඩි කරන කාලේ ඩිජිටල් කන්සෝල්ස් තිබ්බේ නැහැ. ලංකාවේ ඩිජිටල් කන්සෝල්ස් කියලා ආවේ එකක් දෙකක් තිබ්බේ. මේ ඒවා ඒ කියන්නේ මිනිස්සු දන්නේත් නැහැ ඒවෙන් මොනවද වෙන්නේ කියලා. සමහරවල් ලයිට් පත් වෙනවා එක දේවල්. ඉතින් ලොකු වැඩක් මේක. ඉතින් අපිත් බලන් හිටියා මේක මරු මේක ස්ටඩි කරනවා කියලා. ඉතින් මට නම් ඉස්සර ඉඳලම ආසාවක් තිබ්බා මේක ගැන. මේ මොකද මම මියුසික් වලට සම්බන්ධයෙන් ඉස්සර වැඩ කරගෙන හිටියා. ඉස්කෝලේ යන කාලෙත් එහෙම තමයි කරේ. ඉතින් පස්සේ මට හිතුණා මේක ස්ටඩි කරන්න ඕන කියලා. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම මල්ලි මේක ලංකාවේ ගත්තොත් එහෙම මේකේ දැන් ප්‍රොෆෙෂනල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ප්‍රොෆෙෂනල් ඉන්ඩස්ට්‍රි එකේ දැනට මේකේ ඉන්ඩස්ට්‍රි එකක් නැහැ කියන එක තමයි සාධාරණව කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේකේ කවුරුවත් මම දකින දේ මේකේ තියෙන වෙනම පොලිටික්ස් තියෙන වෙනම ඉන්ඩස්ට්‍රි එකක් මේක. මොකද මියුසික් ගැන මියුසික් දන්න කට්ටිය ඉන්නවා බට් සවුන්ඩ් ඉන්ජිනියරින් ගැන දන්න කට්ටිය නැහැ. ඇත්ත කතාව ලංකාවේ මම දකින විදිහට ලංකාවේ සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කියන කෙනාව මියුසිෂියන් ගොඩක් වෙලාට ගණන් ගන්නේ නැති කතන්දරයක් තියෙනවා.
ඒ කියන්නේ ඒක මේ සමහරට දැන් මේ මම මේ කතාව කියනදී ඔයා හිතන්න ඔයගොල්ලන් හිතන්න එපා මේක මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන පොලිටික්ස් ගැන කතා වෙනවා කියලා බට් මට මම මේ කතාව ඔයගොල්ලන්ට කියන්න ඕන කියලා හිතුන්නේ මොකද ඕගොල්ලන් මේක ඉස්සරහට යනකොට මේක හරි පාරක යන්න ඕන. ඕගොල්ලන් තේරුම් ගන්න ඕනේ මේ ඕගොල්ලන් යන්නේ මෙන්න මේ වගේ ශේෂ්ත්‍රයක ඒ ශේෂ්ත්‍රය වැඩ කරන්න ඕන විදිය මේකයි කියන එක. ඉතින් දැන් කිසිම වෙලාවක ඕගොල්ලන් මේ ඕගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එක තිබුණාට ඕගොල්ලන් මේ ඕගොල්ලන්ගේ අධ්‍යාපනය කැප කරගෙන යන්න එපා මේක ගැන ඉගෙන ගන්නවා නම් මේ මම කියන ටික පොඩ්ඩක් තේරුම් අරගෙන හරි පාත් එකක් හොයාගෙන එහෙම යන්න ඕන. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා මේ වැඩේ මරු කියලා ඉන්වෙස්ට් කරලා එහෙම මේ කියන්නේ ලොකු මුදලක් මේකට වැය කරලා තේරුමක් නැතුව ඒ කියන්නේ ඇත්ත කතාව අවසානයේදී තේරුමක් නැහැ කියන එක ඕගොල්ලන්ට තේරෙනවා මේ කියන්නේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ මොකද ආදායම අරවනවා බැලුවාට පස්සේ මේ දැනට ඕගොල්ලන්ට ඒවා තේරෙන්නේ නැතුණාට ඒවා ඉස්සරහට ඕගොල්ලන්ට වැදගත්ේ මම කියන ටික. ඉතින් මේකේ මල්ලි ඉස්සල්ලාම දැන් ලංකාවේ ඉන්ජිනියර්ස්ලා ගත්තොත් එහෙම සාමාන්‍ය මේ ලයිව් සවුන්ඩ් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් කෝපරේට් ලෙවල් එකේ කියන්නේ කම්පැනිස් වල වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ වැඩ කරන කට්ටිය ඉන්නවා කම්පැනිස් වල උදාහරණයකට දැන් ඔඩියෝ විෂුවල් රෙන්ට් කරන කම්පැනිස් තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්නවා වෙනම ඉන්ජිනියර්ස්ලා. ඉතින් ඒ වගේ ජොබ්ස් තියෙනවා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ බෑන්ඩ්ස් වල සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා විදියට ඉන්න පුළුවන්. ස්ටුඩියෝ වල වැඩ කරන්න පුළුවන් ඔයගොල්ලන් ස්ටුඩියෝ වල ඇසිස්ටන්ට් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඊට පස්සේ සපෝටින් වෙනම ඉන්නවා රෙකෝඩින් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඉතින් එහෙම ඔයගොල්ලන්ට පාත් එකක් හදාගන්න පුළුවන් හැබැයි ඒ දේවල් වලට ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕන දේවල් වෙනස් ඉතින් මම මේ ඔයගොල්ලන්ට කිව්වේ සාමාන්‍ය මේ රටේ ලංකාවේ තියෙන දේවල් ගැන මම කිව්වේ ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක ටිකක් සමනවා ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් කියන ලංකාවේ කෝසස් කීපයක් හම්බ වෙනවා ඒ කෝසස් ටික ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඒකට යම්කිසි වියදමක් යනවා හැබැයි මතක තියාගන්න මේකේ ඉන්ටර්නැෂනලි ගත්තොත් එහෙම දැන්ට ලෝකේ කියන්නේ ස්ටේට් ඔෆ් දි ආර්ට් ටෙක්නොලොජි එක ගත්තොත් එහෙම ඒ ටෙක්නොලොජි එකත් එක්ක ලංකාව හැරෙන්නවත් ඇවිල්ලා නැහැ ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් try එකක් දෙන්න overseas මොකක් හරි යුනිවර්සිටි එකක් හරි ඉන්ස්ටිටියුට් එකක් හරි හොයාගෙන පුළුවන් නම් ස්ටඩි කරන්න යන්න මේ මොකද ලංකාවේ උගන්වන දේවල් ටික බොහොම ලිමිටඩ් දේවල් ටිකක් සහ ඒගොල්ලන් ලංකාවේ තියෙන ඉන්ස්ටිටියුට්ස් කිහිපෙම කරන්නේ ඒගොල්ලන් මේ නිකන් අර ඒගොල්ලන්ට උමනා ටික දීලා ඒගොල්ලන් සර්ටිෆිකේෂන් එකක් සහ එතනින් එහාට දියුණු වෙන කට්ටියත් එක්ක මේව කරන් යන එක. ඒ කියන්නේ ඒගොල්ලන්වත් ඉන්ටර්නෙට් කරගෙන කට්ටිය එකට යන්න එක. ඒක හොඳයි. ආටිස්ලා කීප දෙනෙක් එකතු වෙලා එහෙම වැඩ කරන එක උදාහරණයකට අපිට ගන්න පුළුවන් මියුසික් ආවන් ඉන්ස්ටිටියුට් එක. ඊට පස්සේ රංගදසනායකගේ ඉන්ස්ටිටියුට් එකක් තිබුණා. මම දන්නේ නැහැ දැන් කොහොමද කියලා. පර්ල් බේ කියලා තියෙන ඉන්ස්ටිටියුට් එකක්. ඒවල පුළුවන්. බැරි නෑ. ඒවා ඇත්තටම හොඳයි. ඒවල තියෙන නොලෙජ් එක සහ දෙන දේවල් හොඳයි. බට් වැඩේ තියෙන්නේ දැන් මට මම ඔය දෙකම දැකලා තියෙනවා. මම ඒකයි මම ඔයගොල්ලන්ට මෙහෙම කතා කරන්නේ. හැබැයි අපි වෙන රටක ගිහිල්ලා ස්ටඩි කරනකොට ඒ තියෙන කියන්නේ ටෙක්නොලොජි එක ගොඩක් වෙලාට ලංකාව වගේ නෙමෙයි මල්ලි මොකද මේ කන්සෝල්ස් දැන් ඔයගොල්ලන් වැඩ කරන්න ඕන අවසානට ඇවිල්ලා සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කිව්වහම කන්සෝල් එක වැඩ කරනවා. හැබැයි සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න නිකම් බෑ. ඔයා දැනගන්න ඕනේ මේ ස්පීකර් එකක් උස්සන්නේ කොහොමද මේ ස්පීකර් එක වයර්ස් කොහොමද යන්නේ සරලව කිව්ව මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙන විදිය ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕන ඔයා වැඩ කරන්න කලින්. ඉතින් ඒකට ඔයගොල්ලන් කාලයක් වැඩ කරන්න ඕන. ඒ කියන්නේ මේක මොනම වෙලේවත් මේ ඉන්ඩස්ට්‍රි එකේදී හිතන්න එපා ඔයාට ගිහිල්ලා ස්ටේජ් එකේදී එකපාරම කාගේ හරි මයික් එකක් හදන්න වෙනවා වයර් මොන හරි ගහන්න වෙනවා ඒ දේ මොනම වෙලාවකවත් හිතන්න එපා මේ අර ඒක මට ගැලපෙන වැඩක් නෙමෙයි ඒක මට සෙට් වෙන්නේ නැහැ මම ඒක කරන්න ඕනේ නැහැ එහෙම කියලා මොකද ඒකේ තියෙන වටිනාකම ඔයා හිතන්න ඔයා කවදා හරි ඉංජිනේර් කෙනෙක් වුණා කියලා ඔයා ඒ පාර්ට් එකේ ඔයා ප්‍රොසෙස් වෙලා නැත්තම් ඔයා දන්නේ නැත්තම් වැඩේ වෙන්නේ කොහොමද කියලා කවුරුවත් නැති වුණොත් එහෙම ඔයාට එතන කරගන්න දෙයක් නැති වෙනවා. මේක සමහරලාට ඕගලන්ට හිතෙන් හිතාගන්න පුළුවන් මේ නිකන් මෙහෙමයි මේක මේ වයර් එක මෙතනට ගෙවුවා නම් හරිනේ එහෙම කියලා. හැබැයි මතක තියාගන්න ප්‍රැක්ටිකලි ගන්න නොලෙජ් එක අපිට මේ කවුරුත් කටින් කිව්වට ඒක ගන්න බෑ.
ඉතින් ඒකින්ද ඒ කාලේ වැඩ කරන්න වෙනවා ඕගොල්ලන්ට මේවා බඩු උස්සන්න වෙනවා මේවා පැක් කරන්න වෙනවා ඊට එතනින් එක්ස්ටෙන්ඩඩ් ලෙවල් එකකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මේකේ දැන් වැඩ කරන් යනකොට මල්ලි සමහරට ඕගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් ඕගොල්ලන්ට තියෙන ස්කෝප් එක නැති කට්ටිය. කෙනෙක් ඉන්න පුළුවන් නිකන් ලේබර් ජොබ් එකක් කරන කෙනෙක්. එයා සමහරට බර උස්සන එක තමයි එයා කරන්නේ. එයා එතනින් එහාට මුකුත් දන්නේ නැහැ. එයා කරන්නේ වයරින් පාර්ට් එක නිකන් සමහරට එයා දන්නවා ඒක කරනවා. එතනින් එහාට එයා දන්නේ කන්සෝල් එකක් ඔපරේට් කරනවත් මුකුත් නැහැ. එතකොට ඔයා එතනින් එහාට ස්ටඩි කරනවා. මේ මිනිස්සු කොහොමද වැඩ කරන්නේ? මිනිසුන් ජීවත් වෙන විදිය දේවල් ගැන මල්ලි ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න වෙනවා. මොකද ඕගොල්ලන් දැන් ජොබ් එකක් කරන්න ගියොත් එහෙම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඕගොල්ලන්ට මේක දැන් ඇත්ත කතාව ලංකාවේ ගත්තොත් එහෙම මේකේ පේ මේකට අවසානයේ ඕගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මේක ඉගෙනගෙන මොකක් හරි සැලරි එකක් එහෙම නැත්නම් ඉන්කම් එකක් ගන්න පුළුවන් විදියක් තමයි ඕගොල්ලන් අවසානයේ අපි හැමෝම බලන්නේ කියන්නේ. හැබැයි ගත්තොත් එහෙම මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම ඒ දේ ගොඩක් අඩුයි. ලංකාවේ ඉංජිනේර්ස්ලට මේ සවුන්ඩ් ඉංජිනේරින් කියන ෆීල්ඩ් එක මල්ලි කියන්නේ මාර විදිහට වෙනස් වෙලා තියෙන. වෙනස් වෙලා කියන්නේ ලෝකේ වෙන රටවල් වල ගත්තාම මාර විදිහට වෙනස්. ඒ කියන්නේ මිනිස්සු වැඩි හින්දා නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. ඒක මට තේරෙන විදිහට නිකන් අර දැන් මේක හැමෝම දන්නවා වගේ. කියන්නේ දැන් මේ අපි කියන knowledge එක මිනිස්සුන්ට ඇත්තටම දැන් මම ඕගොල්ලන්ට කිව්වෙත් මේක පුළුවන් තරම් simplify කරන්න. හැබැයි සාමාන්‍ය මිනිස්සු ගත්තොත් එහෙනම් මිනිස්සු sound ගැන කතා කරන්න හැමෝම දන්නවා වගේ දෙයක් තමයි තියෙන්නේ. හැමෝම දන්නවා. ඔයගොල්ලෝ වැඩකට ගියාට පස්සේ සමහරලාට මිනිස්සු ඇවිල්ලා මේ මෙහෙම කරන්න සද්ද මේ වගේ හැමෝගෙම ඔපිනියන්ස් තියෙනවා. ඉතින් මම කියන්නේ නෑ බනෝ ගෙන ඉන්න කියලා. ගන්න ඕන අවස්ථාවක් තියෙනවා. හැබැයි හැම වෙලේම කල්පනා කරන්න තමන් දන්න දේ කියන්නේ තමන්ට වඩා දන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒක තමයි මම නම් හිතන්නේ ඕගොල්ලන් ඉන්න ඕන හොඳම මතේ මේ වැඩ කරද්දී. මොකද එතකොට ඕගොල්ලන්ට හොඳ සද්දයක් හදා ගන්නත් පුළුවන්. අනිත් එක මිනිස්සු මාර විදියට මේ කැමති ඒ වගේ කියන්නේ මාර ෆ්‍රෙන්ඩ්ලි. දැන් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඒවා මතම් මේකේ මෙහෙම මේ සද්ද පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි නේද කියලා හරි කියලා ඒක පොඩ්ඩක් එයාට මෙහෙම කරාට පස්සේ මේ මිනිස්සයා ඒකට කැමති. මේ මං කියන්නේ මේ ලංකාවේ මාකට් එක ඇතුලේ මේ වෙන දේවල් අපි මූණ දීලා තියෙන දේවල්. ඉතින් එහෙම වෙන්න මම කියන්නේ අර හැම වෙලේම ඉන්ඩිපෙන්ඩන්ට් විදියට නෑ මම මේක දන්නවා මම මට මේක ඕන විදියට මම කරනවා එහෙම කියලා කරන්න යන්න එපා. මොකද ගොඩක් වෙලාට මියුසිෂියන්ස්ලා මල්ලි ලංකාවේ අපි ප්‍රොෆෙෂනල් ග්‍රේඩ් එකේ ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ ඔය මේන් ස්ට්‍රීම් බෑන්ඩ් ඉන්ඩස්ට්‍රි එක ඒව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉංජිනේර් කියන කෙනාට ලොකු ප්‍රොමිනන්ස් එකක් දෙන්නේ නැහැ. කීප තැනක විතරයි ඒක දේ වෙන්නේ. හැබැයි ඒකත් ඒ ඌමනා විදියට ඒ කියන්නේ අපිට ඉන්ටර්නැෂනල් මාකට් එකේ මම දැකලා තියෙන විදිහට ඒ දේ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ගොඩක් මියුසිෂියන්ස්ලා හිතන් ඉන්නවා ඒගොල්ලන් ගොඩක් මේක ගැන දන්නවා කියලා. බට් ඇත්ත කතාව ඒක එහෙම නෙමෙයි. මොකද මේ විෂය සම්පූර්ණයෙන් වෙනස් සංගීතයත් එක්ක ගත්තාම. මේක නිකන් සංගීතේ නිකන් ඉංජිනේරින් පාර්ට් එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක සංගීතේ දැනුමක් තියෙන්න ඕන. හැබැයි සංගීතේ දන්නේ නැහැ කියලා අතාරින්නත් එපා. මොකද මේ තමන් අහන මියුසික් තමන්ගේ තමන්ගේ තියෙන ෆීල්ස් අනුව තමන්ට මියුසික් ෆීල් වෙන දේ අනුව මල්ලි මේකේ ඕගොල්ලන් වැඩ කරන්න ඕන විදිය සහ ඕගොල්ලන්ට හම්බෙන අයිඩෙන්ටිටි එක වෙනස් වෙනවා. ඉතින් මට පර්සනලි මම ඕගොල්ලන්ට නිකන් එක්සැම්පල් එකක් කියන්නම්. දැන් මම වැඩ කරන බෑන්ඩ්ස් කීපයක් තියෙනවා. මම වැඩ කරපු බෑන්ඩ්ස්. ඉතින් මම ඉස්සර වැඩ කරද්දි මම ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ. මොකද මල්ලි මට වෙනම බිස්නස් කීපයක් තියෙනවා. සහ මම වෙනම මේ කම්පැනිස් කීපයක් එක වැඩ කරනවා. ඉතින් මම ඇත්තටම අර ඉන්ඩස්ට්‍රි එකේ දැන් වැඩ කරන්නේ ඇත්තටම එක බෑන්ඩ් එකක් එක්ක විතරයි. ඉස්සර මම බෑන්ඩ්ස් කීපයක් එක වැඩ කරා. ඉතින් ඒ බෑන්ඩ්ස් මාව රික්‍රූට් කරන්න හේතුව මම ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන් එක්ස්පෙක්ට් කරන සවුන්ඩ් එකට වඩා දෙයක් ඒගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ මගේ මට ෆීල් වෙච්ච දේ මියුසික් ගැන ෆීල් වෙච්ච දේ කියන්නේ මට ඒ බෑන්ඩ් එකෙන් එන්න ඕන ශබ්දේ මම එන්හෑන්ස් කරලා එළියට දීලා තියෙනවා. ඒ දීලා තියෙන එකෙන් ඒගොල්ලන් වැඩක් ආවට පස්සේ ඒගොල්ලන් කතා කරලා කියනවා මේ අපිට මේ වැඩේ මෙන්න මෙදාට මෙහෙම තියෙනවා. එතකොට සවුන්ඩ් දානවා මේ කට්ටිය ඔයාලට පුළුවන් ද ඇවිල්ලා මික්ස් කරන්න. එතකොට හයි අවුලක් නැහැ. දන්න කට්ටිය නම් ඒ රිග් එක අඳුරනවා නම් මමත් යනවා. අර ඒ වගේ. ඉතින් අර වැඩ එන්නේ ඕගොල්ලන්ට මේකේ වැඩ කරන් යද්දී ඒ ඕගොල්ලන් දෙන ෆීඩ්බැක් එක අනුව අර මිනිස්සුන්ට කතා බහ කරන විදිහ ඒගොල්ලන්ට කොච්චර කම්ෆර්ටබල් මං කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි දැන් ඔයා හිතන්න
ඔයා මියුසිෂියන් මොනවාරි දෙයක් කිව්වහම එයාට ඕන දේ කරන්නෙත් නැහැ. ඔයාට ඕන දේ කරලා ඔයා හිතන ඔයා හරි කියලා. එතකොට වැඩේ තියෙන්නේ අර මියුසිෂියන් හිතනවා නෑ මම මෙතන දැන් ප්ලේ කරන්නේ මේ මට ඕන දේ මෙයාගේ වෙන්නේ නැහැ. මෙයා මේක දන්නේ නැහැ වගේ දෙයක් වුණොත් එහෙම ඒගොල්ලන් හිතන්නේ ඒ විදිහට. ඉතින් ඒ දේ ඇති කරගන්න එපා. මේ මාකට් එකට එන්ටර් වෙනකොට ඕගොල්ලන් ටිකක් ස්ටඩි කරන්න ඕගොල්ලන්ට තැන් හම්බ වෙයි. කියන්නේ ඕගොල්ලන්ට ඔය පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන් කම්පැනිස් තියෙනවා. ඉතින් මගේ කම්පැනි එකකුත් තියෙනවා. ඒකෙත් ඒ වගේම තමයි අපි රික්‍රූට් කරන්නේ ඕගොල්ලන් වගේ කට්ටිය අරගෙන ඒගොල්ලන්ට වෙන මේ මොනවද නොලෙජ් එක දීලා පොසිෂන් කරනවා මාකට් එකේ. එතකොට අපෙන් කවුරු හරි ආවොත් එහෙම මෙයා මේ මෙහෙම වැඩ කරන කවුරු හරි ඉන්නවද දන්න කෙනෙක්. එතකොට ඒ විදිහට තමයි මේ මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්. නැතුව මේක හරියට දැන් ඔයා මොකක් හරි ජොබ් එකක් ඔයා හිතන්නකෝ ඔයා යනවා මොකක් හරි වෙන රටකට මේක ස්ටඩි කරන්න. මේක ස්ටඩි කරන්න ගිහිල්ලා මේ ඉගෙනගෙන ලංකාවට එනවා. ඇවිල්ලා ඔයාට මේ ඔයාට තියෙන ක්වොලිෆිකේෂන් එක පෙන්නලා මල්ලි මේක ජොබ් එකක් ගන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කවුරුත් මේ රික්‍රූට් කරන්නේ නැහැ. මොකද හේතුව මේ ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම දේ එක්ස්පීරියන්ස් එක. මේ මොකද ලයිව් සවුන්ඩ් වල මල්ලි මේ ස්ටුඩියෝ එකක වගේ නෙමෙයි. සමහරලාට ලොකු සෙනගක් ඉන්නවා. ඒ සෙනග බලාගෙන ඉන්නකොට ඔයා ඒ දේ මික්ස් කරන්න ඕනේ. ඒක ටිකක් ඒක ප්‍රෙෂර් එකක්. එතකොට මේ ප්‍රෙෂර් එකේ ඔයාට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන ලොකු සවුන්ඩ් සිස්ටම් එකක දිහා හරි ඔයගොල්ලන් කවදා හරි ජීවිතේ එහෙම වැඩ කරද්දී ඒකට ඕන කරන එක්ස්පීරියන්ස් එක කියන්නේ ඔයාට ඒක නොලෙජ් එක කියන එක මේ පොතකින් බලලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක තනිකරම මේ වැඩ කළාම තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඒකෙන්ද මේ ඉන්ඩස්ට්‍රි එකට එද්දී ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ට වෙන්න ඕන දේ මොකද්ද? ඕගොල්ලන් මොන තැනටද යන්නේ? මට ඕන දැන් ඔයාට කෙනෙක් හිතන්න පුළුවන් මට ඕන FOH ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ ෆ්‍රන්ට් ඔෆ් හවුස් ඉන්ජිනියර් කෙනෙක්. එහෙම නැත්නම් මොනිටර් මික්ස් එකක ඉන්නේ MOH ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරන්න. එහෙමනම් ඕගොල්ලන් ස්ටඩි කරන්න ඕන මොනවද? එතනින් එහාට ගියොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් මියුසික් බිස්නස් කියන සයිඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ මියුසික් මාකටිං සම්බන්ධයෙන් එහෙම නැත්නම් ප්‍රොඩියුසින් සම්බන්ධයෙන් පුළුවන් වැඩ කරන්න එක දේවල් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒවා පොඩ්ඩක් හොයන්න. මම ඕගොල්ලන්ට සජෙස්ට් කරන්නේ ලංකාවේ වැඩ කරනවා සමානව පුළුවන් නම් ඔන්ලයින් සිස්ටම්ස් හොයාගන්න. ඔන්ලයින් ඒවා තියෙනවා ඕගොල්ලන්ට වෙන රටවල් වලට වැඩ කරන්න පුළුවන්. මේ මොකද ඕගොල්ලන් ෂෙයා කරන්නේ නොලෙජ් එකකින්ද මාකටිං සයිඩ් එකේ. ඒ කියන්නේ මම කියන්නේ මියුසික් මාකටිං වලට සම්බන්ධ දේවල් තියෙනවා, ප්‍රොඩියුසින් සම්බන්ධ දේවල් තියෙනවා. ඒවට සම්බන්ධ දේවල් හොයාගන්න. මොකද මේකෙත් තියෙනවා දැන් ස්ටුඩියෝ ඩිසයිනින් වලට වෙනම ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. එතකොට ලයිව් සිස්ටම් ඒවා ඩිසයින් කරන්න, ස්පීකර්ස් ඩිසයින් කරන්න ඒවට වෙනම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වගේ මේකේ ලොකු පැත්තක් තියෙනවා. මේක මේ නිකන් ඇවිල්ලා වාට මේ සවුන්ඩ් කරනවා කියන තැනට එනවට වඩා. ඉතින් ඒක ටිකක් හොඳට කල්පනා කරලා හොයන්න. නොලෙජ් එක හොයන්න. දන්නේ නැත්නම් කතා කරන්න ඕන වෙලාවක මම සපෝට් එකක් දෙන්නම්. මේ ඒ දේ කරගෙන යන්න මල්ලි. මොකද නැත්තම් වෙන්නේ කියන්නේ මම ඇත්ත කතාව කියනවා දැන් ගොඩක් සවුන්ඩ් ෆීල්ඩ් එකේ ඉන්න කියන්නේ මේ වෙනකොට මම කියන්නේ මේ කොරෝනා ප්‍රශ්නේ එක්ක සහ මම කියන්නේ මේ පහුගිය අවුරුදු 12ක් ගත්තොත් එහෙම මම වැඩ කරපු අවුරුදු 12ත් එක ගත්තොත් එහෙම ලංකාවේ මාකට් එක මේ සවුන්ඩ් සම්බන්ධ මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. කියන්නේ පේමන්ට්ස් වෙන ප්‍රමාණය ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. මේකට ඉන්වෙස්ට් කරලා දැන් ඔයගොල්ලන් කවුරු හරි හිතන් ඉන්නවනම් සවුන්ඩ්ස් එකක් අරගෙන මට සවුන්ඩ් කරන්න ආසයි, මට සවුන්ඩ් කන්සෝල් එක කොයි ස්පීකර්ස් අරගෙන ඔයගොල්ලන් වැඩ කරන්න කියලා හිතන් ඉන්නවනම් දැන් ලංකාවේ ඒකට ඉන්වෙස්ට් කරන අපි ලක්ෂ 100ක් ඉන්වෙස්ට් කරොත් එහෙම සමහරවිට ඒක වැඩක් කරාට පස්සේ පොඩි ගාණක් හම්බෙන්නේ. ඒකෙන් ඔයාට අර එන කෙනෙක්ට පේ කරලා වැඩ කරන්න එන ලේබර් කෙනෙක්ට හරි වැඩ කරන කෙනෙක්ට ඊට පස්සේ ඉංජිනේර් කෙනෙක්ට දැන් ඔයා ඉංජිනේර් වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෑ. බට් එතන තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක වැඩි. මොකද ඕකට ඔයගොල්ලන් ඉන්වෙස්ට් කරනවට වඩා ඉන්කම් එකක් එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙන්ද මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මාකට් එක ගොඩක් දුරට පල්ලෙහාට වැටෙනවා මිසක මාකට් එක උඩට එීමක් නෑ මේ ඉන්ඩස්ට්‍රි එකේ මම දැකලා නෑ. ඉතින් මම අර කියන්නේ ඕගොල්ලන්ට මේ මම ඇත්තටම මේක කියන්නත් හිතුවේ මේකේ තියෙන තව පැති හොයන්න, තව දේවල් හොයන්න. දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. මේ කන්ටැක්ට් කරගෙන මේ මාව හරි තරදුනත් ඕගොල්ලන්ට උදව් කරයි. මේ මොකද මේකේ පැති තියෙනවා අපි මේ තාම ලංකාවේ කට්ටිය හිතලවත් නැති දේවල්. ඉතින් ඒව පොඩ්ඩක් මේ හොයලා බලන්න. එතකොට ඕගොල්ලන්ට පාත් එකක් හම්බ වෙයි.
මේ වැඩ කරන්න. නැත්තම් වෙන්නේ අර කාලෙත් එක්ක සමහරවිට ඕගොල්ලන් කාලේ ඉන්වෙස්ට් කරලා මල්ලි තේරුමක් නැති වෙනවා මේකේ වැඩ කරන්න ගියාට පස්සේ. මොකද මේ මාකට් එකේ කියන්නේ අපි දන්න විදිහ තරමින් කියන්නේ ලංකාවේ මාකට් එක ගොඩක් වෙලාවට නොලෙජ් එක මාරු විදිහට අඩුයි. ඊට වඩා ඉන්නේ නිකන් මේ අර මවලා ඉන්න කට්ටියක් තමයි මේකේ වැඩ කරන්නේ. එතකොට අර කස්ටමර්ස්ලා වුණත් මේකේ මාකටිං සයිඩ් එකේදී අර පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. සමහරවිට ඉන්ජිනියර්ස් ඔයාට වඩා හොඳ ඉන්ජිනියර් කෙනෙක් ඉන්නත් පුළුවන්. සමහරට ඔයාට වඩා වැඩේ වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැනගන්න ඕන මිනිස්සුත් එක්ක වැඩ කරගෙන යන්න. ඉතින් ඒ දේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද මම මේක ගොඩක් මේ දැකලා තියෙන දෙයක් අලුත්ෙන් එන මල්ලිලාගේ මම දකින දෙයක්. ඉතින් මොකද ඒගොල්ලෝ මම විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ හැමෝම මේ මාකට් එකේ ඉන්න ඕන. අපිට සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම මදි. හරි සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා. ඉතින් අර වැඩේ තියෙන අපේ කවුරුවත් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලන්ට නොලෙජ් එක ෂෙයා කරන්න ඉන්නේ නැහැ. ඇත්ත කතාව. මේ ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ හින්දාම තමයි අපි මේ මමයි තරුදුයි ඔය ප්ලෑන් කරේ කලින් මේ අපි කීප දෙනෙක් එකතු වෙලා මේ ඔය ඔඩියෝ ටෙක් ෂෝ එක ආරෙන්නේ අපි ඒ කියන්නේ කමියුනිටි සර්විස් එකක් විදිහට අපි එක පටන් ගත්තේ මේ අර අපි දැකලා තියෙනවා මිනිස්සු වැරදි කියන්නේ පාරවල් වල මේකේ නිකන් ගිහිල්ලා හොඳට ටැලන්ට් එක තියෙන මිනිස්සු නිකන් අනාථ වෙලා ඉන්නවා. ඉතින් ඒකින්ද ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න වැඩ කරන්න කලින් මේක මේ පොඩ්ඩක් ඉස්සලා ඉන්ඩස්ට්‍රි එක හොයන්න මේ අර ඉන්වෙස්ට්මන්ට් එකට එන රිටර්න් එක ගැන පොඩ්ඩක් හිතන්න දේවල් ගැන. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන. මොන හරි ඕගලන්ට තව ප්‍රශ්න තියෙනවද දැන් අද කතා කරපු දේවල් සම්බන්ධයෙන්? මොකද සද්දපත් දෙන්නේ නැද්ද? රයිට් හරි කාලෙත් ගිහිල්ලා තින්නේ මේ දැන් නැවතුවා නම් හොඳයි කියලා මම හිතනවා. මේ ඕගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගලන්ට පුළුවන් මේ ඔඩියෝ ටෙක් ෂෝ කියන channel එකට යන්න පුළුවන්. YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ තියෙන ඔඩියෝ ටෙක් ෂෝ නැත්නම් ATS knowledge hub කියන group එකට join වෙන්න. ඕගලන්ට තියෙන ප්‍රශ්නයක් අහන්න. අපිට මේ මොකද මේක මේ අර අපිට සැරෙන් සැරේට මේ ඇත්ත කතාව මේ platforms හදාගත්තේ මේ අපිව කාලයක් තිස්සේ contact කරනවා එක මේ ඒ කියන්නේ අපි වැඩ කරද්දී කට්ටිය contact කරනවා knowledge එකට. ඉතින් මේ වැඩ මොන හරි consoles ගැන මල්ලි එක දේවල් අහන්න. ඉතින් මේ අපිට සමහරලාට උත්තර දෙන්න බැරි හින්දා තමයි අපි ওই channel සාරවම පටන් ගත්තේ. නැතුව මේ දැන් ඇත්තටම ඒවා ලොකුට කරන්න හන්නේ නැහැ. අපි busy හින්දා. ඉතින් ඒකින්ද මේ ඔය මේ Facebook අපි group එකක් create කරගත්තා ATS knowledge hub කියලා. මේ join වෙන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඕගලන්ට දැනගන්න ඕන දෙයක් ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් අපි කියන්නම් මේ මොකද ස්පෙસિෆිකලි අපිට කියන්න බෑ මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේ වගේ කියලා. ඒකින්ද අර ඕවරෝල් අහන කෙනෙක්ට මේ අයිඩියා එකක් දෙන්න ඕන හින්දා channel එක බලන්න. channel එකේ වීඩියෝස් වගේක් තියෙනවා. මේ දැන් ඔය මම කියපු දේවල් වලට අමතරව මේ දැන් මට අද වීඩියෝ ෆීඩ් එකක් තියගන්න බැරි වුණා. බට් අපේ වීඩියෝස් තියෙනවා වෙනම මේවා කොහොමද channels අපි කොහොමද මේ rig එකක් patch කරගන්නේ සහ compressors expanders gate limiters ඔක්කොම ගැන වෙනම එපිසෝඩ්ස් කරපු ඒවා තියෙනවා. ඒකින්ද චුට්ටක් ඒවා චෙක් කරලා බලන්න. ඕගලන්ට සිංහලෙන් තියෙන්නේ ඕගලන්ට තේරෙන විදිහට මේ knowledge එක ගන්න ඕමනා නම් ඒ අර මොනවා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ඩස්ට්‍රි එක ගැන කොහොමද වැඩ කරන්න ඕනේ එහෙම කියලා දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. contact number එක දෙන්න පුළුවන්ද කියලා කවින් අහලා තියෙනවා. right මම contact number එක දාන්නම්. කලින් අහලා තිබ්බා තරුදුගේ contact number එකත් පොඩ්ඩක් කියන එක බැරි වුණා. තරුදුගේ නම්බර එකත් ඉල්ලලා තිබ්බා කලින්. කෝ තරුදුගේ නම්බර එක තියෙනවා. not request one. right හරි. මොන හරි තියෙනවා නම් contact කරන්න. ඉතින් ඕක තමයි ওই ටික තමයි මම
ඔද කියන්න කියලා හිතේ මොන හරි මේ අද දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මං හිතන්නේ කලිනුත් ඇහුවා මේ මුකුත් එහෙම දාලා තිබ්බේ නැහැ කවුරුවත්. එහෙමනම් අපි හම්බෙමු තව දවසක. ඔව්. right මොනවත් උත්තර දීපු නැතුව ප්‍රශ්න තියෙනවා. මං කලින් ඇහුව ප්‍රශ්නයක් කවුරු හරි හෙලෝ ඔව් අයිය අපි මේ අදට අපි අද නවත්වමු මම හිතන්නේ දැන් නවත්තමු නේද? ඔව් ඒක තමයි. මේ වෙලාවත් ගියන්නේ කලින් අපේ පැත්තෙන් පොඩි ඒක තමයි දැන් වෙලාව නවත්තමු පොඩ්ඩක් පරෙක් වුණා. right හරි එහෙමනම් මේ right අපි හම්බෙමු දවසක මේ මොනවා හරි තියෙනවා contact numbers ටිකක් දැම්ම contact කරන්න support එකක් දෙන්න. ඔව් මේ මල්ලිලා ඔක්කොම මේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් අයියා කිව්වනේ මේ Facebook එකට message එකක් දාන්න එහෙම ගල්ලා ඔයගොල්ලෝගේ ඔක්කොම දේවල් දැනගන්න පුළුවන් අයිට කියලා. අයියා එහෙනම් thank you very much අපේ මේකට join වුණාට අපි welcome මල්ලි. පුළුවන් නම් අපි බලමු ඉස්කෝලේ පටන් ගත්තොත් වක් හරි මේ ප්‍රැක්ටිකල් මොකක් හරි ඔව්, workshop එකක් අනිවාර්යෙන්ම. තියන්න බලමු මේ try එකක් දෙමු. මේ කොරෝනා ඔව්. ප්‍රශ්නෙත් එක්ක මම හිතන්නේ තියන්න අමාරුයි ඉස්කෝලේ. අපි බලමු කොහොම හරි ඒක තමයි තියන්න ඒක පුළුවන් ප්‍රශ්නේ. නම් එහෙනම් thank you very much කට්ටියට. right මල්ලි. thank you අයියේ. හරි. තරිඳු අයියට ජය වේවා. හරි.